ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මුල්ලේරියාව නවනගරයේ හිඹුටාන අංක 159 නිවසේ පදිංචි ඥානා කොටිගල මහත්මිය මිල්ටන් කොටිගල මහතා යන දෙමාපියන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය තරංගා සුභාසිනී කොටිගල, චමිලා සුදර්ශනී කොටිගල, නලින් චින්තක කොටිගල යන දූ පුතුන්ටත් ඒ අයගේ පවුලේ සැමටත් සියලු ග්‍රහාපල දුරු වී නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දැන්ට පවතින මහා ව්‍යසනයක් වූ කොරෝනා රෝගය හැකිතාක් ඉක්මනින් මුළු ලොවින් පහව ගොස් සැමට බියසක නැති නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා. ප්‍රඥා නාලිකාවේ නිවැරදි බුදුදහම සත්‍ය ලෙසටම අවබෝධ කර ලොව සතුන් අවිදු අඳුරේ මුදවාලන්ට වෙරදරන දායකත් දරූ පින්වතුන්ගේ කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේලා පැතූ බෝධියකටපත් වේවා. එසේම දායකත් දරූ පින්වතුන්ගේ දෙපාර්ශ්වයේ මියගිය මව්පියන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත්‍රාදීන්ට කැමැතිසේ මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයත් ලෝකයක් සුරකින දෙවියන්ද ධර්ම ශ්‍රවණය කළ දායකත් දරූ සැමට දේශනාව සිදු කිරීමට උපකාර කළ සැමටත් මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවී සැනසෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. එනං සාදුකාරයක් පවත්වලා නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අඤ්ඤාතාකෝ ආනන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාතීති. අග්‍රශ්‍රාවක මහා විහාරයට එක් රැස්වෙමින් මාසික ධර්මදේශනාවන් ශ්‍රවණය කරනු ලබන, ඒ වගේම ඉතිරි කාලය පුරා ඒවා ප්‍රඥා නාලිකාව මගින් ශ්‍රවණය කරනු ලබන, අපට සවන් දීම ප්‍රිය කරන සදහවර පින්වත්නි, පෙබරවාරි මාසයේ අපි එකතු වෙලා ත්‍රිලක්ෂණය සහ පටිච්චසමුප්පාදය කියන කරුණු දෙක පිළිබඳව විවරණයක් කළා. මේ විවරණය කෙරෙහි ශ්‍රාවක පිරිසගේ අවධානය කොතරම් වීදැයි කියවොත් මේ වන විට මේ ධර්ම දේශනාව 8 වතාවක් මා දැනුවත්, ඊටත් වඩා විකාශ වෙනවද දන්නේ නැහැ. මම නොදන්න වෙලාවල මාසේ පුරාම 8 වතාවක් විතර සවන් දෙන අය මුදල් වේදම් කරලා නැවත නැවත නරඹලා තිබෙනවා. සාමාන්‍යයෙන් මගේ දේශනාවේදීත් මම මේකේ වටිනාකම තේරුම් ගන්න නිසාම වචනෙටත් කිව්වා දස වතාවක්වත් මේක අහන්න සලස්සන්න ඕන කියන එක. මේ වන විටත් ඒක බොහෝ විට එහෙම ඉටු වෙලා පවතින්නේ. අදත් අපි ඒ බඳු දේශනාවක් ගැන කරුණු පැහැදිලි කරන්නයි සෝදානම් වෙන්නේ. මම දකිනවා සාමාන්‍ය ආගම් තුළ පවා මේ ආගමික ජීවිතය කෙනකින් බලාපොරොත්තු වෙන්නේ ශික්ෂණය, වර්තමාන සමාජයේ ශික්ෂණය. අතීතයට ගිය ශික්ෂණයක් හෝ නොපත් අනාගතයක් පිළිබඳ ශික්ෂණයක් නෙවෙයි. ආගමික ශික්ෂණයට මෙහා පැත්තේ ලෝකේ පවතින ශික්ෂණයන් දෙකක් පිළිබඳව මම මීට පෙර පැහැදිලි කරලා තිබෙනවා. වචනකින් දෙකකින් කියන්නම්. එකක් ජාති ආගම් පාලක පාලිත ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව රටක් සම්මත කරන නීතිය පිළිගැනීම.
රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. ඒකත් කිසියම් ආකාරයක බහුතරයක් එකට ජීවත් වෙන සමාජයක බහුතරයේ යහපත සඳහා සකස් කරන ලද ක්‍රියාවලියක්. 100%ක් නිර්වුල් වුණාට 100%ක් පිරිසිදු නොවුණාට ඒක අවශ්‍යයි. මීට වඩා එහා ගිය ශික්ෂණයක් තිබෙනවා. විශේෂයෙන් බුදු සමය නුනත් බුදු සමය තුල උගන්වනු ලබනවා. කර්මඵල විපාක විශ්වාසය කියලා. ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් කරන කියන ක්‍රියාකාරකම් වලට තමන් වගකිය යුත්තේක්. ආණ්ඩුවෙන් දඬුවම් දුන්නේ නැතත් අනිත් අය දැනගත්තත් නැතත් හද සාක්ෂියට හොරෙන් කරන්න බැරි බව. මේක තේරුම් ගත්තම යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ අනාගතය සමා සකසා ගන්න බව තේරුම් ගත්තම ඔහු අනාගතයේ යහපත් පැත්තට සකසා ගන්න කැමති වෙනවා. ඇරුණාම අයහපත් පැත්තට සකසා ගන්න කැමති වෙන්නේ නැහැ. මොකද එහි සඳහන් කරන්නේ කන්න කම්මං කන්න විපාකම් කියලා නැත්නම් පාප කර්ම නිසා දුක් විපාක කියලා. ඉතින් ජීවිතයේ හෝ අනාගතයේ හෝ දුක් විපාක කැමති නැති කෙනෙක් එහෙනම් ඒ කන්න කර්මයන්ට පෙළඹෙන්නේ හෝ ගිජි වෙන්නේ නැහැ. එවිට පින්පව විපාක විශ්වාසය තුලත් සමාජය පුද්ගලයන් වශයෙන් පාප කර්මයන් හැකිතාක් නොකරන යහපත් දේවල් කරන පිරිසක් බවට පත් වෙනවා. මේක අපේ බහුතර බෞද්ධ සමාජයට හුරු එකක්. හුරු එකක් වුණාට මේක බුදු සමයේ පරම ශික්ෂණය කියලා හිතනවා නම් වැරදි. අන්න ඒකයි. මා මේක දකින්නේ පෘථග්ජන සමාජය තුළ ඕන කෙනෙකුට ශික්ෂණය වෙන්න පුළුවන් ප්‍රතිපදාවක් විදියට. නමුත් තේරෙනවා නම් ඒක පිළිපදින එක දෙවෙනි ශික්ෂණය. ඒ මෙබඳු තත්ත්වයක් තුළ අද කියන මේ දවස වගේම ඉදිරියටත් ඒක අද කියන දවසක්මයි. කවුරු පාලනය කළත් ඔවුන්ට මේ ශික්ෂණේ හික්මිලා ඉන්න පිරිස් ඉන්නවා නම් පාලනය පහසුයි. නමුත් මේටත් එහා ගිය ශික්ෂණයක් තිබෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ අරියස්ස විනය කියන වචනය. අරක ඒකත් විනයක් තමයි. නමුත් ත්‍රිපිටකයේ තැන් තැන් වල සඳහන් වෙනවා අරියස්ස විනය, ආර්ය විනය කියන වචනයක්. අනේ ආර්ය විනය ශික්ෂණය වත්මන් සමාජයකට ගන්න පුළුවනි නම් තේරුම් ගත්ත බහුතරයකට ආර්ය විනය ශික්ෂණය අනුගමනය කරන්න පුළුවනි නම් ඒක තමයි මං හිතන්නේ වඩාත් හොඳ රටක් හදන්න, සාමකාමී රටක් හදන්න, ගැටුම් අවමු රටක් හදන්න, ඒ වගේම සතුටින් ජීවත් වෙන මිනිසුන් ඉන්න රටක් හදන්න බුදු සමයෙන් ලබා දී හැකි මහඟු දායාදය. අවාසනාවකට ඒ ශික්ෂණය පිළිබඳ පොතපතේ තොරතුරු තිබුණාට සිවස් ගණනාවක් තිස්සේ ශික්ෂණය භාවිතා වුණ බවක් අපට කළ අනුශාසනාවලින් දැනට කෙරෙන අනුශාසනාවලින් පවා කියවෙන්නේ නැහැ. නමුත් සමාජයේ පූජනීය මහා සංඝරත්නය අතර වියතුන් බුද්ධිමතුන් අතර මේ පවතින එකට එහා ගිය ගැඹුරක් බුදු සමයේ පවතින්න ඕනේ කියලා හොයන විමර්ශනය කරන පරිශන පවත්වන අය නැතිවා නොවේ. අන මේ මාධ්‍යයක් තුළ විකාශනය වෙන විට ධර්මදේශනාවක් විකාශනය වෙන්න ඕන, කරුණු පැහැදිලි වෙන්න ඕන මෙන්න මේ ගැඹුරු හේතු පැහැදිලි කිරීම සඳහාමයි. එයින් අපි අර නීතිය ශික්ෂණය හෝ පෞපිම විපාකයේ ශික්ෂණය හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. ඒ අයට දහමක් තේරෙන්නේ නැත්නම් එහෙනම් නීතිය ශික්ෂණය පිළිගන්න. තමන්ගේ අනාගතයට තමන් වග කියන්න ඕන කියලා තේරෙනවා නම් පුද්ගලයෙක් වශයෙන් එහෙනම් පෞපිම විපාක විශ්වාසය පිළිගන්න. ඊටත් එහා ගිය එකක් තමයි ආර්ය විනය කියලා කියන්නේ. දැන් මේ ගැන කතා කරන අදහසින් තමයි මම අද මාතෘකාවක් ගත්තේ.
ඇතැම් විට අවස්ථාවක දෙකක මේ දේශනාව මම යම් යම් තැන්වල කරලා තියෙන්න පුළුවන්. නමුත් යම් ධර්ම දේශනාවක් කරන මධ්‍යස්ථානයක ධර්ම දේශනා මාලාවක් කරගෙන යන විට මෙම දේශනාවත් අගට වගේ ගන්නවා. ඒ වගේ අපි 2019 වසර පුරා මාසික ධර්ම දේශනා පවත්වලා නරඹන අයට වඩා සවන් දෙන අයට නැත්නම් සවන් දෙන අයට වඩා නරඹන අයට ඒ පිළිබඳව පළපුරුද්දක් තිබෙනවා. අග්‍ර ශ්‍රාවක දේශනා පමණක් නොව සෙසු දේශනාද ඔබට නරඹන්නට ලැබෙන බැවින් මෙහිදී මා කැමති මේ නිදානය පොඩ්ඩක් විස්තර කරන්න. මජ්ක්‍ධිම නිකායේ ධර්ම කොටාසේ අඩංගු පොත් තුනක් තිබෙනවා. මේ තුන්වෙනි කොටසේ අගම තියෙනවා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ නිදානය මම මතක් කරලා අදාළ තැනටයි යන්නේ. ඒවා අපට අදාළ දේවල් නොවේ. පාරාසාරිය නම් වූ ආගමික නායකයෙකුගේ උත්තර මානවකයක් නම් වූ ශ්‍රාවකෙක් මේ උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි දවසක දේශේති උත්තර පාරාසාරිය බ්‍රාහ්මණෝ ඉන්ද්‍රිය භාවනාති. උත්තර මානවකය පාරාසාරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද? ඔව්. භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. අන්න කොහොමද පාරාසාරිය බ්‍රාහ්මණයා සකේ අතවැසියන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ? අන්න එහෙම ඔවුන් සමාජයට කරුණු පැහැදිලි කරන ආකාරය ඔවුන්ගේ ශ්‍රාවකීන්ගෙන් තථාගතයන් වහන්සේ දැනගන්නවා. ඔහු පැහැදිලි කරනවා. චක්කුණා රූපං නදිස්සති සෝතේන සද්දං නසුස්සති. ඒක තමයි ඒගොල්ලන්ගේ භාවනාව. ඇස් වලින් රූප නොබැලිය යුතුය. කන් වලින් ශබ්ද නැසිය යුතුය. මේ ප්‍රකාශය කිව්වම උත්තර මානවකයා බුදුන් වහන්සේ එහෙනම් අන්ධයා සහ බීරා දෙදෙනා වැඩු ඉඳුරන් ඇති අයනේ කියලා පදාලා. ඒ කොහොමද කියලා අහපුවාම ඉතින් ඇස් නැති නිසා රූප ගන්නෙ නෑනේ. සමන් නැති නිසා ශබ්ද ගන්නෙ නෑනේ. එහෙනම් ඉන්ද්‍රිය වැඩිලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ ආය වඩන්න දෙයක් නෑ. වහිත ඉන්ද්‍රියන් වැඩිච්ච දෙනෙක් තමයි මේ ඇස් නැති පුද්ගලයා සහ කන් ඇහෙන්නේ නැති කෙනයි කියලා. ඊටරටත් උදාහරණ එහෙමමයි අදාලා. අනතුරු ආනන්ද හාමුදුරුව අමතන බුදුරජාණන් වහන්සේ එක විදිහක් තමයි වෙනත් විදිහක් තමයි පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය භාවනාව. ඒ වුණාට ආනන්ද ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව වෙනත් විදිහක් කියලා සකීය දේශනාවට යනවා. අන්න මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් පවතිනවා. මේ ලෝකේ පවතින ආගමික ග්‍රන්ථ අපි කියවලා තිනවා, කියවමින් ඉන්නවා. ඒ ආගමික ග්‍රන්ථවල හැම විටම පවතින්නේ පුද්ගලයා මුල් කොටගත් සංවරයක්. මම කියන දේ ඔබට වැටහෙනවා විය හැකි. පුද්ගලයා මුල් කොටගත් සංවරයක්. ඊට එහාට බෙදන්නේ නැහැ. පුද්ගලයා මුල් කොටගත්ත හොඳ නරක දෙක පැහැදිලි කරගත්ත සංවරයක්.
ඊට එහාට කොතරම් උපදෙස් දුන්නත් ඒ සම්මුතින් ඉක්මවා යාමක් පුද්ගල ස්වභාවයේ ඉක්මවා විනිද දැකීමක් මේ ඉගැන්වීම් වල නැහැ. නමුත් ආර්ය විනයට එනකොට බුදු සමයේ ආර්ය නොවන විනය බුදු සමයේත් ඔය පුද්ගල සංවරය තිබෙනවා. ඔබ අපි මේ සංවරය සඳහා යොමු කරන්නේ පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි. පුද්ගලයෙක් වශයෙන් හිටියට පුද්ගලයා බෙදා දක්වනවා. ඇස කන නාසය දිව කය සිත කියන දොරවල් හයක එකතුවට. මේ හයෙන් කෙරෙන කාරණා පැහැදිලි කරනවා. මේ හයෙන් කෙරෙන කාරණා කරගන්න ගියාම ලෝක ජීවත් වෙන්න ගිහින් ඒ දැක්මේ පවතින වරදක් නිසා ඒ පුද්ගලයා නොදැන්න ගිය පුද්ගලයෙක් මංගුලා වෙනවා වගේ අවුල් ජාලාවකට පැටලෙනවා. දුක් ගොඩක් හදා ගන්නවා. නැති දුක් කරදර ටිකක් ජීවිතේට කැඳවා ගන්නවා. ඒක කැඳවා ගන්න ආකාරය මේ බුදුන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම වලදී සෑම සූත්‍ර දේශනාවකම පාහේ මුල් ධර්මපර්යාය වශයෙන් පෙන්වව දාරනවා. අප අතින් ජීවිතේ වර්ධින හැටි. දෙවන ධම්මපර්යායේදී ඒ නිවැරදි කරගන්න ආකාරය පැහැදිලි කරනවා. අන්නේ විදිහට ද්විත්ව ධම්මපර්යායක් සාමාන්‍ය පවතින සම්මත ආගම්වල එහෙම නැත්නම් ආත්මය මුල් කොටගත් ආත්මවාදී ආගම්වල ඒ බඳු සංයමයක් සංවරයක් නැහැ. තවත් විදිහකින් කියනවා නම් මනෝපුබ්බංගමා ධම්මානම් මනස මුල් කොටගත් මනෝවිද්‍යාත්මකව තමා ශික්ෂණය කරගන්න පුළුවන් ක්‍රමයක් මේ අරියස්ස විනය අරුණහම වෙනත් විනයන් තුළ නැහැ. එහෙමනම් අපට ජීවත් වෙන්න ගිහින් මොකද උනේ කියන එක පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. මම දකින්නේ මෙහෙමයි. ඔබට මම ඉදිරිපත් කරලා තිබෙනවා සූත්‍ර දේශනාවක් යම් යම් තැන්වලදී සංගතරිකායේ පවතිනා වූ කුතුහල ශාලා කියලා. කුතුහල ශාලා නෙවෙයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තත් තව මොන දේ ගත්තත් මොනවා ගැනද තිබෙන්නේ? ඔබ ගැන තිබෙන්නේ. මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා කියන්නේ රාජකථා, චෝර කතා, හිස් කතා නෙවෙයි. ඔබ පිළිබඳව කරන කතාවක්. එතකොට ඔබේ ඇතුළාන්තයේ මගින් විවරණය කරනවා. ඔබ අද හෝ අද මෙහෙන්නට හෝ වෙනත් දවසක තවත් ගමනක් යන්න සූදානම් වුණාම කැඩපත ළඟට ගිහින් ඔබ බලනවා ඔබේ ශරීරයේ අංගපසංග දෙස. කැඩපත මනාව ඔබව පිළිබිඹු කරනවා. ඔබට අඩුපාඩු වැදපළු දැක ගන්න පුළුවන්. හදා ගන්නත් පුළුවන්. මේ ධර්ම දේශනා සූත්‍ර දේශනා කියලා කියන්නේ ඔබේ ස්වභාවයේ මනාව විවරණය කරන එකක්. ඒක ඔබේ කතාවයි. වසර 2600කට පෙර එදා හිටපු අයගේ කතාවයි. අද ලංකාවේ ඉන්න අපගේ කතාවයි. තව වසර 5000කට හෝ ලක්ෂ 5කට පෙර පසු වසර 5000කට පසු ලක්ෂ 5කට පසු උපදින අයගේ කතාවයි. මේක තමයි විශිෂ්ට දේ මේකේ. එහෙනම් මේ කතාව මේ සූත්‍රයට යන්න පෙර අර කුතුහල ශාලාව ඔස්සේ අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. මේ උදාහරණේ කීපවතාවක් මම කියලා තිබුණා අලුතෙන් සමන් දෙනවා නම් තේරුම් ගන්න. තමන් විශාල මහනුවරට නැත්තම්
නැතිනම් ඒ වගේ තැනකට වැඩම කරපු වෙලාවේ ඒ ශාලාවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මේක සපයලා තිබෙන්නේ. ඒ කතාව මම කියලා දෙන නිසා ඔක්කොම කියන්න යන්නේ නැහැ. වච්චගත්ත බමුණා අනිත් ආගමික කතවරුන්ට සවන් දීලා ඔවුන්ගේ ශ්‍රාවකයෝ මිය ගියාම උපදින තැන් කියනවා. ඔබ වහන්සේ එහෙම කියන්නේ නැහැ ඔක්කොම සම්බන්ධයෙන්. ඇතැම්ම ඉපදුනායි කියනවා අනිත් අය කෙලෙස් නැති කරගත්ත දුකින් මිදුණා කියනවා වරුණා උපන්තයන් කියන්නේ නැහැ. මට මේක ගැටලුවක් කියලා කිව්වම තමයි මේ උපමාව සහිතව මේ කතාව පැහැදිලි කළේ. ඒ උපමාවේ පවතිනවා ಭಾರತයේ තිබිච්ච ගස් කීපයක් පිළිබඳ කතාවක්. අපි ලංකාවෙන් ගනිමු. කොලයක්වත් කැඩුවේ නැතිනම් ඇතුළත කිරි තියෙන බව පේන්නේ නැති, තේන්නේ නැති රබර් හෝ කොස් හෝ වැනි ගසක්. වසර 15ක් 20ක් යන විට වැඩෙනවා. තරුණ ගසක්. නමුත් කිරි පෙනෙන්නේ නැහැ. දැන් කෙටේරියක් අරගෙන මේ ගහේ ස්ථාන 5ක් තුවාල කළොත් පහෙන්ම උනන්නේ පහටම එන්නේ ගස් ඇතුලේ තියෙන කිරි. ඒකට කීර රුක්ඛෝපම කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට කීර රුක්ඛෝපම කතාව ඔහාටද ගලපලා තියෙන්නේ. අන්න ඒකයි හොයාගන්න ඕන. ඕක තේරෙනවනේ. ගස වගේ තමයි ඔබ. ඔබ ළමා කාලයේ පසුවී තාරුණ්‍ය දක්වා වැඩෙනවා. ගැනී වැඩීමේදී ඔබ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඉඳුරන් වලින් අරමුණු අරගෙන ඒවා සමග ඇලෙනවා හෝ ගැටෙනවා නැත්තම් මුලා වෙනවා. ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් චිත්තාභ්‍යන්තරයේ ශේෂ කරගන්නවා. දැන් අර පස්පොල කියලා පෙන්වනු ලබන්නේ ඇස කන නාසය දිව කය කියන දොරවල් පහ. කෙටේරිය කියලා පෙන්වනු ලබන්නේ ඇසට හම් වෙන රූපේ, කනට හම් වෙන ශබ්දේ, නාසයට හම් වෙන ගන්ධේ, දිවට හම් වෙන රස, කයට හම් වෙන පහස. කෙටේරියෙන් මොන තැනට කෙටුවත් ගහ ඇතුළේ තියෙන කිරි උනනවායි කියලා කියන්නේ මේ ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටීමේදී චිත්තාභ්‍යන්තරයේ උපදින්නේ අපි හදාගත්ත ක්ලේශයන් ටික. අපි හදාගත්ත දුක් ටික. මේක පැය ගණන් විවරණය කරන්න පුළුවන් එකක්. අපි එහෙම ගන්නෙ නෑ. එහෙනම් බුදුදහම තේරෙන්න පෙර, බුදු සමයේ මේ ගැඹුරු කොටස තේරෙන්න පෙර මේ සමාජයේ ජීවත් වීමේදී මේ ඉන්ද්‍රයන් පහ නිසා ඒවා සමග ඒවායින් ගන්නා වූ අරමුණු සමග ඇලීම හෝ ගැටීම හෝ ඇලීම මුලාව හෝ ගැටීම මුලාව කර ගැනීමේදී ඔබේ ඉරණම තමයි චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සanti කියන පදයේ තිබෙන අංගුත්තර නිකායේ තිබෙන. සිත කෙලෙසීමෙන් සත්‍යය අපිරිසිදුවේ කෙලෙසේ. ඒක බෞද්ධෙක් වුණත් නැතත් ඕන කෙනෙක් තුළ සිදුවෙන දෙයක්. නමුත් ඕන කෙනෙකුට හෝ අබෞද්ධයෙකුට හෝ නොතේරෙන කෙනෙකුට චිත්ත වදානා විසුද්ධියන්ති කරගන්න බෑ. එමනම් උන් ජීවිත අවසානයේ දක්වාම චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන ඒ වැරදි පාරෙම යනවා. නම් අපි යම් ජීවිතයක් ගත කරලා තියෙනද යම් කාලයක් ඒ කාලය තුල එක්රැස් කරගත්තා වූ උපදි නැත්නම් කිංචන එහෙම නැත්නම් කෙලස් කියලා අපි කතා කරන්නා වූ හදාගත්ත දුක්ඛ මූලයක් සමගයි අපි යන්නේ මුහුණ දෙන්නේ. ඒක අපි ඊට පස්සේ තේරුම් අරගෙන මේ ඊළඟ දොරවල් පහ සම්බන්ධයෙන් කතාන්තරයට යන්න ඕන. දැන් මේ භාවනා කියන වචනය ඇහෙනකොටම එක එක පුද්ගලයාට එක එක අදහස් පහළ වෙන්න පළ වෙනවා.
තමන් කරපු හෝ තමන් ඉගෙනගත්ත හෝ පිළිබඳව. නමුත් මේ තථාගතයන් වහන්සේ කරන පැහැදිලි කිරීම තේරුම් ගන්න නැතිව භාවනා කරපු අය, චිත්ත සමාධි උපදවා ගත්ත අය, දිවස දිවකන පරිචිත්ත විඥානයේ පුබ්බේ නිවාසානස ඥාන කියනා වූ ඥාන උපදවා ගත්ත අය. ඇතැම් විට අපේ ඇහි දර්ශනයට ගෝචර කරගන්න බැරි වුණාට ඉදු පෙළහැර පාන්න පුළුවන් අය සිටි බවට ಭಾರತ අත්කලමතාන යෝගීන්ගේ ඉතිහාසය කරුණු පැහැදිලි කරනවා. ඔවුන් සම්බන්ධයෙන් අපි එක වචනකින් ගන්නවා ඔවුන්ට ආසවක්ඛේ ඥානෙ තිබුණේ නැහැ. නැත්නම් ඔවුන්ට සෝවාන් ආදී මගඵල තිබුණේ නැහැ. කොතරම් දේවල් කළා. ඒක තමයි බුදු සමයේ විශේෂත්වය. ඒක ආසවක්ඛේ ඥානය තුල ක්‍රියාත්මක වෙන්න ඕන. ආර්ය විනයෙහි සදා මාර්ගඵල නම් වූ පිළිතුරක් ලැබෙන්න ඕන. අපි මේ සමාජයට අවධාරණය කරන්නේ මේ කරුණ. කතමාචානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා හොති. කොහොමද ආනන්දේනි මේ ආර්ය විනයෙහි උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ කොහොමද? ඔන්න දැන් අපි අදාළ කරුණට අදාළ පසුබිම සකස් කරගෙන දැන් යනවා. සමහර විට දොරවල් 6 ඔස්සේ සියලු කතාවන් කරගන්න වෙලාව මදි වුණොත් එකකින් දෙකකින් පැහැදිලි කරලා අනිත්වා පෙර පරිදි ගන්න කියලා මට කියන්න වේවි. නමුත් එකකින් ඉතිරි නැතුව පැහැදිලි කරන්න ඕන. අර කීරරුක්කෝපම සූත්‍රයේ ගත්තෙත් ඒක තමයි. අප විසින් සමාජයට එන විට මොහොන දෙන විට අපි හදාගත් ලෝක හදාගත් මත ගොඩක තමයි ඉන්නේ. මේ හදාගත් මතත් සමග තමයි හැමෝම ගැටෙන්නේ. ඒ හේතුව ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ මතය මම බවට පත් වී තිබෙන බව. මතේ මම වීම නිසා මතය සමග ගැටෙන විට ඔවුන්ට දුක ඇති වෙන බව රිදෙන බව. මේක සිත මුල් කරගත් ක්‍රියාවලියක්. ඒ නිසා අපි වචනේ ගනිමු මෙහෙම පුද්ගලයා ඇස කන නාසය දිව කය සිත කියනා උද්දරවල් හයක එකතුවක් වශයෙන් තථාගත ධර්මයේ විවරණය කරනු ලබනවා. අනතුරුව ඇස කන නාසය දිව කය කියලා කියන එකෙන් අපි රූප ශබ්ද ගන්ධ රස ගන්නවයි කියලා කියවට මේ ඇස කන නාසය දිව කයම ක්‍රියාත්මක වෙන්නේ සිත කියලා පෙන්නනවා. සිත පිහිටනවා විවිධාකාරයෙන් සකස් වී ඇති සිරොත් අරමුණු රසය ඇසෙන් කනෙන් නාසයෙන් විඳිනවායි කියලා පෙන්නනවා. ජීවිතයේ උපත් එකයි මරණයයි වුණාට සිතෙන් සිතට මරණයටපත් වෙනවායි කියලා පෙන්නනවා. අර ජීවිත අවසානයේ මරණයට පෙන්නනවා සෝ කායස්ස බේදෝ පරං මරණා. ඔහු කය බිඳී සිද්ධ වෙන මරණයෙන් පසු කියන වචන විශේෂයෙන් අවධාරණය කරලා තිබෙන්නේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට අපිලිවෙලට සිතින් අපි මේ යන නිසා පිළිවෙලක් නැතුව ඇසෙන් රූපයක් හඳුනා ගැනීමේදී චක්කු විඥානය පහළ වී මිය ආයතුයි. අනතුරුව ඔබට ගැටෙන්නේ නාසය නම් නාසයෙන් ගන්ධයක් පිළිබඳ ගාන විඥානය පහළ වී මිය ආයතුයි. අනතුරුව ඔබට රස නම් දැනෙන්නේ රස පිළිබඳව ජීවහා විඥානය පහළ වී මිය ආයතුයි. අනතුරුව ඔබට කල්පනාව නම් පහළ වෙන්නේ මනෝද්වාරික අරමුණක් හඳුනාගෙන මිය ආයතුයි. විඥාණය අරමුණෙන් අරමුණට මිය යනවා. ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට කිසිවක් යන්නේ නැහැ. අරමුණෙන් අරමුණටවත් කිසිවක් නොවන විට පරලෝක කොහොමද කිසිවක් යන්නේ කියන එක තමයි මම ඉදිරිපත් කරන ප්‍රශ්නේ. නමුත් ඒකේ තිබෙනවා අර යටින් යන්නා වූ ඇතුළතින් යන්නා වූ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අපට ගෝචර කරන්න බැරි කොටසක්. ඒ නිසා මේ පැවැත්මක් නැත්තේ නෑ පැවැත්මක් සිද්ධ වෙනවා. එනම් පැවැත්ම අපි මේ මොහොතක් පාසා නැසෙන සිත් පරම්පරාවක් තුළ නැවැත්මත් අපට කරගන්න පුළුවනි. නොදැනීම පැවැත්ම සඳහා මාර්ග හදා ගන්න පුළුවනි. කොහොමද පැවැත්ම සඳහා මාර්ග හදා ගන්නවයි කියන එක වෙනත් සූත්‍රයකින් උපුටා දක්වන්නේ? උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නොඅනුපාදානස්ස. වච්චගොත්ත යම් උපාදාන ඇති කෙනෙකුට මං උත්පත්ති පනවනවා.
එහෙනම් මරණින් එහා පැත්තට දුගතිගාමී උත්පත්තියක් නම් පව් උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන්, මරණින් එහා පැත්තට මිනිසුන් අතර හෝ දෙවියන් අතර උත්පත්තියක් නම් පිනේ උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන්, මරණින් එහා පැත්තට රූපී හෝ අරූපී බමතල උත්පත්තියක් නම් ධානයේ උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන්. අර උපාදාන කියන වචනෙන් සිදුවෙන දෙය ලෝකේ පවතින ආගම්වල විස්තර කරන්නේ නැහැ. ඔබ වෙනුවෙන් මේක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණෙන් අරමුණට සිදුවෙන ආකාරය තේරුම් ගන්න ඕන. ඒ උපාදානයේ වීම ඕන කෙනෙක් අතින් සිදුවෙන දෙයක්. අනුපාදානස්ස. අර ගමන නවත්තන්න ඕන නම් උපාදානෙන් මිදෙන්න ඕන. මිදීම තථාගතයන් වහන්සේගේ ආර්ය විනයයි. ඒක තේරුම් ගන්න වෙනවා. මම නම් දකින්නේ මේ කරුණ තේරුම් යාම ඔබට දැන් මොන ගහලා තියනවා වෙන්න පුළුවනි, මීට වසර කීපයකට පෙර මොන ගහනවා වෙන්න පුළුවනි. ඉදිරි පරපුරටත් වයෝවෘද්ධයන් බවට පත්වීමේ අමාරුවේ වැටුණයින් පස්සේ හදන්න තේරුම් ගන්නවට වඩා අවුරුදු 15-20 අතර තේරුම් ගන්න පුළුවනි නම් අර වැරදි පාරේ යන්නේක නතර වෙනවා. චිත්තාභ්‍යන්තරේ දුක් හදාගන්න එක නතර කරලා දීලා හදාගත්ත දුක් ටික අයින් කරන්න පුළුවන් වෙනවා. නමුත් මගේ ළමා කලදුටු බෞද්ධකම තුළ, ගිහි බෞද්ධකම තුළ ධර්මයේ නොදැන ජීවත් වෙලා ඉවර වෙලා බණ අහන්න භාවනා කරන්න යන වැඩිහිටි බුද්ධ ආගමක් තමයි මම දුටුවේ. ඒක නරක නැහැ, හොඳයි. ඊටත් වඩා හොඳයි ජීවත් වෙන්නට මේක යොදා ගන්න එක. එනිසා සමස්තයක් වශයෙන් මෙහෙමයි බුදුන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ. චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාප අමනාපං. ඔන්න ඇස උදව් කරගෙන පැහැදිලි කරනවා. ඇසට රූපයක් දැක, ඇසට ඕන කෙනෙකුට රූපයක් නේ පේන්නේ. මෙතන පොඩි දෙයක් තේරුම් ගන්න. ඇස යනු චක්සුස ගෝලය හෝ අක්ෂි කාචය හෝ නොව අරමුණු ගන්නට පුළුවන් ඇස ඇතුළත පවතිනා වූ ප්‍රසාදයේ හෙවත් ජීවී බවයි, ද්‍රව්‍යයක් නෙවෙයි. රූපේ යනු ඉදිරියෙන් තියෙන දෙයක් නොව ඒ උදව්වෙන් මේ ඇසේ ප්‍රසාදය තුළ පහළ වෙන්නා වූ සෙවණැල්ලයි. අපි ඒකට කියනවා පටිබිම්බ කියලා. ඒ පටිබිම්බය පහළ වෙන්න ඉදිරියෙන් තියෙන බිම්බයක් උදව් වෙනවා. මොකද ඔය ප්‍රසාද රූප, චක්කසෝත ගාන જીවහා කියලා, ගෝචර රූප, රූප ශබ්ද ගන්ධ රස කියලා බාහිර පැත්ත නම් කරන්න ගියොත් අභිධර්මයේ පෙන්වන අටවිසි රූපයට ගලපන්න බැරුව යනවා. අටවිසි රූපයෙන් භාගයක් එළිය නෙවෙයි තියෙන්නේ, අපි ඇතුළෙමයි තියෙන්නේ. තිබෙන්නේ. ඒ නිසා ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි තිබෙන්න ඕන. අපේ ඇස කන නාසය කියන මේ ඉන්ද්‍රයන් තුළ ඇරුණාම බාහිරය වෙන්න බෑ. ඒක විශේෂත්වය මම දකිනවා. මනෝද්වාරයට හැකි බාහිර දෙයක් උදව්වකින් තොරව මේ අරමුණ ගන්න. පස්දර ස්වභාවයෙන්ම ඉදිරියෙන් ගැටෙන විට Tamanට අදාළ දේ මතක් කර දීම සිදු කරලා දෙනවා, සිහිපත් කර දීම. එහෙනම් අන්න කුඩා දරුවෙකුට මව්පියන් හඳුනා ගැනීමේදී ඔය මනාප අමනාප කියන වෙන් කිරීම නැහැ. නමුත් හොඳ නරක හරි වැරදි බෙදාගන්න යාමේදී මේ මනාප අමනාප කියන කාරණාව අපි සකස් කරගනු ලබනවා. මවට මනාප වෙන්න පුළුවනි, පියාට අමනාප වෙන්න පුළුවනි. කෙනෙක් වඩා ගන්නවට කැමති වෙන්න පුළුවනි, තව කෙනෙක් වඩා ගන්නවට අකමැති වෙන්න පුළුවනි. රූපේ සම්බන්ධයෙන් මෙසේ දිගු කලක් මේ රූප ඇසුරු කිරීමෙන් අපි හතුරා මිතුරා, හතුරා නම් අකමැත්ත, මිතුරා නම් කැමැත්ත, අර ළමා කාලයේ සිට අද දක්වාම හදාගෙන එනවා. කොතරම් ප්‍රමාණයක් හදාගෙන තිබෙනවාදයි ඔබ තමයි තේරුම් ගන්න ඕන. සමාන නැහැ. දැන්
ඉදිරියෙන් තියෙන පුද්ගලයා දකින විට ඇසෙන් අර චිත්තාභ්‍යන්තරයේ තමන් හදාගත්ත මනාපය තමයි උපදින්නේ. uppajjati මනාපං. අමනාපං uppajjati අමනාපං. ඒ මනාපං කියන වචනට අපිට කියන්න වෙනවා ලෝභ කියලා. අමනාපං කියන වචනට කියන්න වෙනවා දෝෂ කියලා. එහෙනම් මනාපමනාපං කියන්නේ මෝහ වෙන්නත් පුළුවන්. ඇතැම් විට පෙර මනාපයේ තිබී පසු අමනාපය නිසා පෙර අමනාපයේ තිබී පසු මනාපය නිසා මනාපමනාප පහළ වුණා වෙන්නත් පුළුවන්. නමුත් අර දෙකට ගලපපම නම් වෙන්න ඕන ලෝභ දේශ මොහ. එතකොට uppajjati උපදිනවා. කොහෙද තිබිලාද උපදින්නේ? ඔබ පුද්ගලයෙක් විරුද්ධවාදියෙක් කරගත්තේ නැත්නම් ඊළඟ දවස දකින්න වෙට ඔබට විරුද්ධවාදියා උපදිනවද? ඔබට මේ ලෝකේ ඉන්න කිසිම පුද්ගලයෙක් යම් කිසි පුද්ගලයෙක් නෑදෑයක් නොවේ නම් පළවෙනි වතාවට දැක්කම ඔබට නෑදෑකමක් උපදිනවද? අනේකයි තේරුම් ගන්න ඕන. වර්තමානයේ ප්‍රසාදයට ගෝචර රූප ගැටීමේදී උපදිනු ලබන්නේ චිත්ත අභ්‍යන්තරයෙන් Taman හදාගත්ත තීරණය නිගමනය ප්‍රත්‍යක්ෂයේ දිට්ඨිය. ඔන්න ඇස සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ විවරණය. මම අගේ මෑත ධර්ම දේශනාවලදී මේ පිළිබඳව පැහැදිලි කරන්නේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයා එක්කෙනයි දස දෙනෙක් ඔහුට ගැටෙන විට ඒ ආශ්‍රයෙන් තමන්ගේ හිතේ මත 10ක් උපදින්නේ පුද්ගලයා මත උපදවනවා නෙවෙයි තමන් හදාගත්ත මත උපදිනවා. අර පුද්ගලයා තමයි ගසට කෙටේරියෙන් කෙටියම වගේ අපේ ඇසට රූපේ මුණ ගැහිම. ගස ඇතුලේ තියෙන කිරියනවා වගේ තමයි තමන්ගේ මනාපමනාපේ චිත්තාභ්‍යන්තරගත කරලා තියෙනක උපදින එක. දැන් මේ ලෝභ දේශ මොහ ඉපදීමම නෙමෙයිද දුක්ගිනි කියලා කියන්නේ. uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. දැන් පෘථග්ජන පුද්ගලයෙකුට මේක තේරෙන්නේ නැහැ. වෙනත් ආගමිකයෙකුට තේරෙන්නේත් නැහැ. නමුත් සත්‍ය හොයාන යන අයට මෙන්න මේ ඉදිරි වචන ටික ඔස්සේ මේක තේරුම් ගන්න පුළුවන්. ඔහු මෙහෙම හිතනවා. කොහොමද? මට මනාපයක් ඉපදුනා. uppajjati මේ මනාපං. uppajjati මේ අමනාපං. uppajjati මේ මනාපමනාපං. නමුත් ඒක තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නම් මේ පද තුන හොඳට ලියා ගන්න. ඊතුරු දොරවල් 6ටමත් ඕක හරි එකකින් ලෙහෙමු අපි. අන්න ඒක තමයි තේරුම් ගන්න. කොහොමද මේක ඉපදුනේ? කොහොමද කියලා කියනවනම් ඒක සංකතයක් කියලා කියනවා. මේ සංකතයක් කියන එකේ තේරුම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් තියෙන එක. ඒ කියන්නේ Taman අමනාප කරගත්තේ නැත්නම් මේ අමනාපය හටගන්නේ නැහැ. මනාප වුණා නම් උනේ නැත්නම් මේ මනාපය හටගන්නේ නැහැ. ගැටුමක් ඇති කරගත්තේ නැත්නම් මේ ගැටුම හටගන්නේ නැහැ. එහෙනම් Taman පෙර කරගත්ත ආකාරයටයි මේක උපදින්නේ. දැන් ඒ ස්වභාවය ඝනයි රළුයි දුක්ගෙන සුළුයි දෙන සුළුයි ශාන්ත නැහැ. එහෙනම් ඒකට කියනවා ඕලාරිකම් කියලා. ඒ උපදින මනාප ස්වභාවයේ හැඟීම පරවසු හැඟීම සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවාගේ හිතේ ඇතිවෙනා වූ මේ ගින්න පුද්ගලයා සම්බන්ධයෙන් පටිච්ච සමුප්පන්නං අන්න හොයා ගන්න වෙනවා. පටිච්ච කියනවා හේතු කීපයක් එක්වර හමු වෙනවට. හමු වීම හටගන්න ඵලයට කියනවා සංඋප්පන්නං කියලා. හේතු කීපයක් හමු වීම නිසා එක්වර හටගන්න කියන අර්ථය තමයි පටිච්ච සමුප්පන්න කියන පදේ තිබෙන්නේ. බලමු අපි මොනවද මේ පටිච්ච වෙන්නේ කියලා. ඇස සම්බන්ධයෙන් මේ සම්බන්ධය උගන්වනවා. ඇසේ ප්‍රසාදේ හෙවත් ජීවී බව. ඒකට හමු වෙන්නා වූ ඉදිරි රූපය ආශ්‍රයෙන් සිට ඇසේ පහළ වෙන ගෝචර රූපය. මේක හඳුනා ගැනීමට පහළ වෙන්නා වූ ඇසේ හඳුනන සිතවත් චක්කු විඥානය.
ඒ වගේම මනාපමනාව උපදන්ට අවශ්‍ය සිහිපත් කර දීමේවත් මානසිකාරය. ඇහැට මේ කරුණු තුන එක්රස් වීමේවත් චක්කු සම්පස්සය. ඊට පස්සේ තමන් කැමති පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් තමන් හදාගත් එක. අන්න පටිච්ච හේතු ගොඩ මේක එක්වර හටගන්නේ. පුද්ගලයා ඉදිරියෙන් නම් හම් වෙන්නේ මනාපේ නම් මනාපේ හටගන්නවා. ඒකත් පටිච්ච සමුප්පන්නං. ඉදිරියෙන් හමන පුද්ගලයා විරුද්ධවාදියෙක් නම් අමනාපේ හටගන්නවා. ඒකත් පටිච්ච සමුප්පන්නං. බලන්න අපි හදාගත්ත ලෝකයකට නේද මුහුණ දීලා ඉන්නේ කියලා. මම දකිනවා මෙන්න මෙහෙම. සමහර අය බස් රථවල යද්දී, සමහර අය යම් යම් ගමන් යද්දී අපිරිසුදු දෙයක්, දුර්ගන්ධය හමන දෙයක්, පිළිකුල් සහගත දෙයක් දුටු විට ඔවුන්ගේ ඇඟ කිලිපොලා යනවා දකිනවා. එතකොට මේ කිලිපොලා යාම සිදු කළේ මේ ඉදිරියෙන් පෙනුන මියගිය සතා හෝ ගන්ධය හමන දේ හෝ කියලා තමයි ඔවුන් හිතන්නේ. නෑ. Taman හදාගත්ත දේ. මකුළුවා ලෝකෙ හිටියට මකුළුවට බය නැත්නම් මකුළුවා දැක්කම කෑ ගැස්ස වෙන්නේ නෑ. කැරපොත්තා ලෝකෙ හිටියට කැපරොත්තා පිළිබඳව බයක් නැත්නම් දකින්නකොට බය වෙන්නේ නෑ. අර බලන්න එක එක්කෙනා Taman හදාගත්ත එකක් නෙමෙයිද කියලා. සමහරු කැරපොත්තට බයයි. සමහරු මකුළුවන්ට බයයි. මේ බය වෙන්න ඕන සතෙක්ද? නමුත් ඒක සංසාරිකව හෝ මට මතකයි මම දකින්න ඔය මහමග යන විට මේ අපි දැක්කම විහාරස්ථානයේදී ඇවිදින් කන් දෙක වනලා වලිග වනලා අපිව පිළිගන්නවා වගේම පාරේ යනකොට සමහර විට මේ වාහනේ ওই සතාවේ කකුල යට කරලා නැත්නම් හප්පලා ගියා වෙන්නේ නැති. අමනාපයක් තියෙන්නේ. වාහනේ දැක්ක ගමන් පස්සෙන් පන්නනවා. හොඳ උදාහරණයක් තියෙනවා. දැන් ජීවතුන් අතර නැති නිසා කියන්නම්. මගේ විහාරස්ථානයේ හිටිය පුංචි සතෙකුට මම දැක්කා අවුරුදු 10කට 15කට පෙර කෙනෙක් හිරිහැර කරනවා. එදායින් පසුව කිසි දවසකට උහුට මේ පන්සල හරහා යන්න බැරි වුණා. දැක්ක ගමන් බුරනවා. ඇයි අර මුලින් හදාගත්ත එක මතුවෙනවා. ඔහුට ඒක තේරෙන්නේ නැහනේ. දැන් ඉදිරියෙන් ඉන්න පුද්ගලයා නෙවෙයි Taman හදාගත්ත හතුරයි මේ දුක් ගෙනත් දෙන්නේ. බලන්න අපි ලෝකෙට හිර වෙන හැටි මේ විදිහට. uppajjati manapam, uppajjati amanapam, uppajjati manapa amanapam. ඇහැට රූපයක් දැක්කම මේ කියන ආකාරයට එක්කෙනෙකුට මනාපයක්, තව එක්කෙනෙකුට අමනාපයක්, තව එක්කෙනෙකුට මනාප අමනාපයක් හරි මෝහයක් හරි උපදින්න පුළුවන්. අපි එකට ලෝකෙට දොස් කියලා හරියන්නේ නැහැ කියලානේ මේ කියන්නේ. තංචකෝ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියන එක බණ අහලා තේරුම් ගන්න ඕන. අන්න ලෝකේ අනිත් අයට තේරුම් ගන්න බැරි ඒකයි. දැන් එතකොට මොකක්ද එකෙන් තේරෙන්නේ? එහෙනම් තරහ උනේ නැත්නම් තරහක් උපදුනේ නැහැ. ඇලෙන්නේ නැත්නම් ඇලීමක් උපදින්නේ නැහැ. අර ප්‍රියයන් සහ අප්‍රියයන් සමග එක් නොවන්න කියන එකෙන් පෙන්වන්නේ ඔය ඇලෙන්න හෝ ගැටෙන්න එපා කියන එක. නැතුව මේ නෑදෑකම් ඇති කරගන්න එපායි කියන එක නෙවෙයි. එතකොට අර ගහට කොටනකොට ගහ ඇතුලේ තියෙන කිරියනවා වගේ ඇසට ගැටීමේදී මේ කියන මනාප අමනාප චිත්තාභ්‍යන්තරයේ තියෙන අසාස්ත්‍රයෙන් මතුවෙනවා. දැන් ඔන්න ඉන්ද්‍රිය භාවනාව කරන්න තියෙන වෙලාව. මේක සංකත බව තේරෙනවා නම් ඔබට. ඒ වගේම මේක සංසුන් ස්වභාවය වෙනකොට දුක් ගෙනත් දෙන්නා වූ රළු ස්වභාවයක් බව තේරෙනවා නම් මේක මේ බාහිර හේතු විතරක් නෙමෙයි තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ හදාගත්ත අමනාපය මත පහළ වෙන්නක් බව. එහෙනම් එතන තමයි මේ හේතු එකතු වී මේ පටිච්ච සමුප්පාද කියන ධර්මය සිද්ධ වෙන්නේ ඇතුළ. දැන් ආර්ය පුද්ගලයා මොකද කරන්න ඕන? මේ මනාපයට මේ අමනාපයට වඩා මේ මනාප අමනාප නැතුව ඉන්නවා නම් හොඳ නැතිද? යම් උපේක්ෂාවක් ඇද්ද? ඔහු හිතනවා මේ මනාපයෙන් ඇලෙනවට වඩා අමනාපයේ සමග ගැටෙනවට වඩා මේ ඇහැට හමු වීමේදී යම් උපේක්ෂාවක් ඇද්ද? එමිහිරි. එහෙම හිතලා මොකද කරන්නේ? මනාපයෙන් කටයුතු කරන්නට නොයා, අමනාපයෙන් කටයුතු කරන්නට නොයා. ඒ කටයුතු කරන්නට යා කියන එකට අපිට කියන්න දෙන්නේ ප්‍රතික්‍රියා දක්වන්නට ගොස් ප්‍රශ්නේ අවුල් කරගන්නවා.
අතහැරලා දමන්නේ නැහැ. අල්ලාගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. ඒක තමයි පෘථග්ජන ක්‍රියාවලිය. ආගම් භේදයකින් තොරව බලන්න සමාජයස බලන් ඉන්න මේ පුද්ගලයෝ යම් යම් ප්‍රශ්න එක දෙක කරගෙන දෙක තුන කරගෙන දුරදිග ගෙන ගොස් දබරයකින් අවුලකින් මිනි මරා ගැනීමකින් කෙලවර වෙන්නේ මේ මනාප අමනාප බෙදා ගැනීම තුළ. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ කොහොමද? යම් උපේක්ෂාවක් ඇද්ද ඒක සාන්තයි ප්‍රණීතයි. මේ දෙක මිහිරි අමිහිරි අරක සාන්තයි ප්‍රණීතයි. එහෙනම් ඔහු අර උපන්න මනාපය හෝ අමනාපය සංසිඳවා ගන්න ඉක්මන් වෙනවා. පවත්තන්ට නෙමෙයි. එවිට ඒ මොහොතේ පුද්ගලයාට ඒ අරමුණු දෙක වෙනුවට මේ උපේක්ෂා සහගත බව මේ දෙක අතහැරීම තුළ ලැබෙනා වූ සංසුන් බව පිළිබඳව ප්‍රියමනාප බවක් තියෙනවා. හොඳයි අපට මේ මොහොතේදී මේ උපන් හැඟීමට පරවශ වෙන්නේ නැතුව. පරවශ වෙනවා කියන එක ගැඹුරු වචනයක්. ඒකට ලේසි කියන්න ඒ ප්‍රශ්නේ නිසා ප්‍රශ්නයක් කරගෙන දෙබස් හුමාර කරගෙන දුරදිග ගෙන යන්නේ නැතිව. වහා සංසිඳ වීම. මේ සංසිඳීමේ හැකියාව කොහොමද අපට ලැබිලා තියෙන්නේ? ස්වභාවයෙන්ම ලැබිලා තියෙන්නේ. සිත් හට ගන්න ඕනෑම දෙයක් මොහොතකින් මරණය මුල් කොටගෙන ක්‍රියාත්මක වෙන්නේ. සිත් හටගත්ත දේවල් අපට අපි අල්ලාගත්තේ නැතිනම් තියන්න බෑ නැති වෙනවාමයි. ඒකට එන්නේ කන බංගුරත්වය කියලා. ඒකට උපමාවත්වත් කියන්න බෑ කියලා පෙන්නනවා. අපි ඒක අල්ලාගෙන පවත්වන්නේ නැත්නම් නැති වී යා යුතුමයි. ඉතින් අපට තියෙන්නේ ඒක නැති වී යන්න ඉඩ දෙන එක. නමුත් එහෙම ඉඩ දෙන්නේ නැති හේතුවක් තියෙනවා. මේක නිසා ඇති වුණා වූ මනාපයෙන් නම් ඇලෙන්න හිතෙනවා. අමනාපයෙන් නම් ඔහුට රිදවන්න හිතෙනවා. අන්න මේ මමත්වයේ ක්‍රියාවනේ අර ඇසෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතන මම වෙන්නේ මම කියන අකුරු දෙක හෝ කය නෙවෙයි. චක්කුණා රූපං දිස්වා ඇහෙන් දැකීමෙන් හටගන්නා වූ මනාපය හෝ අමනාපය හෝ මනාපය අමනාපයයි මම බවට පත් වෙන්නේ. ඔන්න භාවනා කරන්න ඕන වෙලාව. ඇස් පියාගන්න ඕන නෑ. ඇස් අරගෙනම භාවනා කරන්න වෙලාව. නිවසේ සිටින විට හෝ මහමග යන විට හෝ වාහනයක් පදවන විට හෝ ඉගෙන ගන්නා විට හෝ උගන්වන විට තම තමන්ට අදාළ මේ කරුණේදී මේ ගැටීම තුළ මේ මනාපය අමනාපය උපදිනකොට ඒක අර ඉදිරියෙන් තිබෙන එක නෙමෙයි තමන් හිතේ හදාගත්ත මනාපය අමනාපය අර ගහේ තියෙන කිරි කොටනකොට එළියට එනවා වගේ තමන් හිතේ හදාගත්ත සියල්ල ඇස උදව්වෙන් දැන් එළියට එනවා. මෙතන සිදුවෙන්නේ ඇස උදව්වෙන් එළියට එන එක. දැන් මොකද මේ කියන්නේ? ඒක මමත්වෙන් ගන්නෙ නැතුව ඒ මොහොතේ සංසුන් වෙන්න. ඒතා ඉක්මනින් සංසිඳවන්න කියලා පෙන්නනවා. එතකොට එහෙමනම් මේ භාවනාව කරන්න තිබෙන්නේ අරමුණු වළක්වාගෙන නෙවෙයි. ඇස් අරගෙන සමාජයේ ජීවත්ව සිටියේදී ඒ උපදින මනාපේ ඉන්හාට පියවරක්වත් නොතබා එතනම අවසන් කරන්න ඕන. පෙරකලේ මනාපය ප්‍රකාශ කිරීම. නැත්නම් යමක් කිරීම මනාපයෙන් හෝ අමනාපයෙන් යමක් කිරීම තමයි පෙරකලමින් හිටියේ. දැන් ඒ පෙරකල දේ නොකර සිටීම භාවනාවයි. කොහොමද මේ වචනේ ගන්නෙ අපි? නහි වේරේන වේරාණී සම්මන්තීජ කුදාචනං අවේරේන ච සම්මන්ති. අර පළමුව කලේ වෛර කිරීම සංසිඳින්නේ අවේරේන ච නොකිරීමෙන්. නොකිරීම කියන්නේ මමත්වෙන් අරගෙන ඉදිරියට යන්නේ නැතුව නිහඬ වෙන එක නේද? දැන් කොහොම වෙනවද කියලා අපි ඊට පස්සේ කතා කරන්නේ මේකට. ඔයාට ලස්සන උපමා ටිකකුත් තියෙනවා. ඇසිපිය හෙලන පමණින් ඔබ සාමාන්‍යයෙන් ඇසිපිය හෙලන්න අවුරුද්දක් යන්නේ නැහැ. තත්පරයකට අඩු කාලයක් නෙනේ. මෙහෙම බලන්න පුළුවන් නම් ඇසිපියල් හෙලන පමණින් ඉක්මනින් මොකද වෙන්නේ? මනාපය හෝ අමනාපය දුර වෙලා ගිහින් මධ්‍යස්ථ බව හමු වෙනවායි කියලා තියෙනවා. දැන් මේ හිත හදන්න තියෙන්නේ එතකොට ඇසෙන් හට ගන්නා වූ ලෝභයේදී දේශයේදී මෝහයේදී නේද? ඒ කියන්නේ ඇසෙන් හට ගන්නා වූ මේ මුලාවට අපි කියන්නේ රූප තණ්හා කියලා. ලෝභය ගත්තත්, ද්වේෂය ගත්තත් රූප තණ්හා. එහෙම නැත්නම් ලෝභයේදී නම් ඇලීමම, ද්වේෂයේදී නම් ගැටීමම. මනාපයේදී නම් මනාපයමම, අමනාපයේදී නම් අමනාපයමම.
ඒ මමත්වයේ ක්‍රියාවට නොයාමේදී යාට සිදු වෙනවා ඊතා ඉක්මනින් අපේ සිතින් බැහැර වෙන්න. මේ බැහැර කිරීමක් නේද කරන්න තියෙන්නේ. ඇයි එහෙම කරන්න වෙලා තිබෙන්නේ? මේක තේරෙන්න පෙර හදාගත්ත කොටසේ වර්ධනීය විශාල ස්වභාවයක් තියෙනවා. ළමා කාල පටන් දරුවෙක් වැඩෙනවා වගේ මේක නැවත නැවත අමනාපය දැක්වුවා නම් බිරිඳ සමගද, දරුවා සමගද, ඥාතීන් සමගද, විරුද්ධවාදියා සමගද, ඉඩම් ප්‍රශ්නයක් සමග තම තමන් හදාගත්ත පරිදි ගැටෙනකොට එනවා. මට ඉතින් මොකට ලස්සන වචනයක් කියන්න හිතෙනවා. මේකට කියන්නේ දකින්නකොටත් මට ණයාට අඳු කළ වගේ කියලා. සාමාන්‍ය ගමේ අය කියන්නේ. ණයා අඳු කළ වලට කැමති නැහැ, විරුද්ධයි. ඔහුගේ දුර්ගන්ධය හැමන දෙයක් නැත්තම් බය දෙයක් වශයෙන් පෙන්වන අකමැති දෙයක් වශයෙන්. අන්න ඒ වගේ මේ දකින්නකොට තමන්ගේ හිතේ තියෙන අමනාපය ඇවිදින්නේ නේ දුක් ගෙනත් දුන්නේ. නැත්තම් දුක් ගෙනත් දෙන්නේ නැහනේ. එහෙනම් අර ලෝකේ ඉන්න ඔක්කොම මමනාප කරගන්න හෝ වුන් ඝාතනය කරන්න බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ. තමන්ගේ හිතේ උපදින මේක හදාගන්න. එතකොට බැහැර වී යනවායි කියලා පැහැදිලි කරන්නේ. පළවෙනි උපමාව එතකොට ඇසිපිය ලබන පයික්මනින්. දැන් එක සැරෙන් ඉවර වෙනවා කියලා දෙය පෙන්නන්නේ. දැන් නැවත අද සහ හෙට සහ අනිද්දා ආදී වශයෙන් මේ ඇසට ගැටෙන මොහොතේදී තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ එළියට එනකොට තමන්ගේ සැබෑ ස්වභාවය තමන්ට පේන්න ගන්නවා. ඒ තමයි තමන් සංගවාගෙන සිටින්නා වූ තමන්ගේ සැබෑ ස්වභාවය. මේ ටිකෙන් මිදෙන්න කියලා නෙමෙයි වදාරන්නේ, දුකින් මිදෙන්න ඕන නම්. ඒකනේ මම කලක් තිස්සේ කියන්නේ මේ මිනිසුන් හදාගත්ත දුකක ඉන්නේ කියලා. ඉතින් ඒක හදාගත්තේ නොදන්නකම නිසා නමුත් ධර්මයේ තේරුණේ නැත්නම් බැහැර කරගන්න බෑ. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට මෙන්න මේ දුරු කර ගැනීම තමයි මේ ආර්ය විනය කියලා කතා කරන්නේ. මොනම ශික්ෂාපදයක්වත් නැහැ මේ මොහොතේ එහෙනම්. මනාපේ අමනාපේ මමත්වෙන් ගන්න නැතුව නිහඬ වුණාම මොකද වෙන්නේ? ඒක බැහැර වෙනවා. ඉතින් අරියස්ස විනයේ තියෙන ශික්ෂාපදවල නෙමෙයි ඇසේ අරමුණේදී. මෙතන නම් මං හිතනවා පළවෙනි කරුණ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. දෙවෙනි එකට අපි යමු. සෝතේන සද්දං සුත්වා. ඇසෙන් කනට යනවා. එවිට කනෙන් ශබ්දයක් අසා. අර වගේම uppajjati manapang uppajjati amanapang uppajjati manapamanaapang. ශබ්දය ඇහෙනකොට ශබ්දයේ මිහිරි ගීයක්, ශබ්දයේ ආමන්ත්‍රණයක්, ශබ්දයේ පරස වචනයක් ආදී කොට ඇති ඕන විදියක්. සද්දං සුත්වා. තම තමන් හදාගත්ත. දැන් මම දැකලා තියෙනවා මෙහෙම. යම් තැන්වලදී. ඔය අපේ අය මුහුදු වෙරළදී නැත්නම් යම් සංචාරකින් මුණ ගැහෙන අවස්ථාවලදී ඔවුන්ට දොස් පවරනවා නැත්නම් අඩුපාඩු කියනවා. අපේ බස තේරෙන්නේ නැත්නම් උන් hina වෙවි අහගෙන ඉන්නව ඇරුණාම මොකුත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද උන්ට ඇතුළතින් uppajjati manapang නැහැ, uppajjati amanapang නැහැ, uppajjati manapamanaapang නැහැ, උපදින්න හදාන නැහැ. බැරි වෙලාවත් හොඳට සිංහල තේරෙන කෙනෙක් ඉස්සරහින් මේක කිව්වොත් එහෙම ඔහු නිහඬව අහගෙන ඉඳලා මට තේරුණා කියපු ටික යන්නම් කියලා ගියොත් එහෙම ලැජ්ජා හිතෙන්නේ නැද්ද? එතකොට තේරුම් ගන්න ඒකෙන් මොකද්ද වෙන්නේ? අපි විසින් මේක පළමුව හදා ගන්න ඕන. ඒ මුලින් හදාගන්න එකම තමයි බුදුදහමේ පෙන්වන්නේ පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි පරිහානිය කියලා. මානසික පරිහානිය. දැන් ශබ්දයේදීත් අර කාරණාමයි පෙන්වන්නේ. සෝතේන සද්දං සුත්වා. දැන් ශබ්දය මුල් කොට ගත්ත ඒ පුද්ගලයා කෙරෙහි හෝ ඒ අදාළ දේවල් සම්බන්ධයෙන් හිත ඇතුළත අමනාමයක් තියෙනවා නම් ගහට කෙටුවා ක්‍රියාවක්. ඇසට කනට ශබ්දය මුණ ගැහුණා. එතකොට කෙටුණ තැන තමයි සෝත ප්‍රසාදය. අරමුණ තමයි ඊට පස්සේ කොටපු කෙටේරි පහර. ආපු කිරි ටික තමයි හිතේ තිබෙන්නා වූ අනාපමනාපය. දැන් අර පළවෙනි පදේ ටිකම අපහු ගන්න ඕන. මෙහෙම හිතන්න ඕන. මට මනාපයක් ඉපදුනා. මනාපේදී ඒක දැනගන්න. අමනාපයක් ඉපදුනා නම් අමනාපේදී ඒක දැනගන්න. දෙකම ඉපදුනා නම් ඒකෙදි දැනගන්න. මට නම් මේක ගැටලුවක් මේ මනාපමනාපං කියන පදේ
මනාපය අමනාපය දෙක දෙනවා ඇත්තේ කියන එක පිළිබඳව. නමුත් ඒක පාලිය සිංහලට පැහැදිලි කරලා තියෙන එහෙම නිසා සමහර විට එය මුලාව විය හැකි. අරක මනාපේ ලෝභ නම් අමනාපේ දෝෂ නම් ඊළඟට එන්න ඕන එක මෝහ. කොහොම ඉපදුනත් ඔබ දෙදෙනෙක් නම් ඔතන ඉන්නේ හිතන්නේ මේ මොහොතේදී. මේ ශබ්දය සම්බන්ධයෙන් කෙනෙකුට තියෙන ශාස්ත්‍රීය ගීතයක් කියන්නා වූ මනාපේ ශබ්දය සම්බන්ධයෙන් තවත් කෙනෙකුට තියෙන ශාස්ත්‍රීය ගීතයක් තියෙන පිළිබඳ කරච්චලයේ කියන අදහස. කන්දොස් ක්‍රියාව කියන අදහස. එතකොට එකම ගීත ශබ්දයකින් දෙන්නෙකුට මනාපේ සාමනාපේ උපදින්න පුළුවන් නේද? එතකොට ගීත ශබ්දයේ වැරදිකාරයේද? Taman හදාගත්ත දේ නිසා නේද දැවෙන්නේ තැවෙන්නේ? බලන කොතරම් පැහැදිලිව මිනිස් මනස විවරණය කරනවාද කියලා. ඉතින් එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ මම හදාගත්ත නිසානේ විඳවන්නේ කියලා නේද හිතේරෙන්න ඕන. ඒකෙදි. අන්න දැන් අපි ඇසෙන් නෙමෙයි දැන් කනෙන්. කනෙන් ඇසෙන ශබ්දයේදීත් මේ කියන ගහට කොටන විට ඇතුළේ තියෙන කිරියෙන්නා වගේ චිත්තාභ්‍යන්තරයේ එකතු කරගත්ත ටික එනවා. අඩු කෙනාට අඩුයි වැඩි කෙනාට වැඩි. මනාපේ අඩු කෙනාට මනාපේ අඩුයි මනාපේ වැඩි කෙනාට මනාපේ වැඩි. අමනාපේ අඩු කෙනාට අමනාපේ අඩුයි අමනාපේ වැඩි කෙනාට අමනාපේ වැඩි. දැන් බලන්න යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි මෙතෙන්ට හරියන්නේ නැද්ද කියලා. ඇලෙන කරුණු 100ක් තිබුණොත් 100 නිසා බරපතල අමනාපයක්. ගැටෙන කරුණු 100ක් තිබුණොත් 10ක් නම් ඊතරම් නැහැ. එහෙනම් මේ ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයෙන්තර ජීවත් වෙන්න යාම තුළ මේ චිත්තාභ්‍යන්තරයේ මෙසේ ඇලෙන ගැටෙන කරුණු හදා ගැනීමම නෙමෙයිද ජීවිතේ උදුකටපත් වීම කියලා කියන්නේ. මේ නිසා නොවේද මේ පෘථග්ජන සමාජයේ දරුවාට වඩා තරුණයාට වඩා මැදිවිය කෙනාට වඩා මහල්ලා දුකින් බරව ජීවත් වෙන්නේ. ඔවුන්ට අනුසෝතගාමිත්වයක් මැරුණාම පටිසෝතගාමිත්වයකට යන්න කරුණ වැටහුණේ නැහැ. දැන් මේ මනාපේ අමනාපේ මනාපමනාපේ හිතින් ඉවත් කිරීමට නෙවෙයිද සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානං සාසනං කියලා තියෙන්නේ. කොයි අදහසකින් පාවිච්චි කරනවද මම දන්නේ නැහැ. තමන්ගේ හිත තමන් හදා ගන්න ඕන. එනා ඒකට කල් ගන්න වෙනවා. නැවත නැවතත් හදන්න වෙනවා. 100,000 වතාවක් හරි. වර්තමානයේ කරන්න වෙනවා. ඇසෙන් ඊළඟට කනෙන්. දැන් මහමගදී බස් රථයක යද්දී රැකියා කරද්දී ගීතයක් සවන් දෙද්දී ඕනෑ මොහොතක සෝතේන සද්දං සුත්තා. දැන් බලන්න පාරාසාරියේ මොකද කරන්න කිව්වේ? ඇහැ පියාගෙන ඉන්න. කන් දෙක වහගෙන ඉන්න. එතකොට අරමුණු වෙන්නේ නැහැ. අරව උපදින්නේ නැහැ. එහෙම ලෝකේ ඉන්න පුළුවන්ද මේ ඉන්ද්‍රිය තියෙන පුද්ගලයෙකුට? බුදුන් වහන්සේ නිසා එකට ආර්ය විනයක පෙන්වනවා තමන් හදාගත්ත දෙයක් මේක. ඒ හදාගත්ත දේ තේරුම් ගන්න ඕන තංචකෝ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං. තමන් හදාගත්ත නිසයි මේකෙන් විඳවන්නේ. මේ විඳවීම මහ ඝන රළු දෙයක් ඕලාරිකයි. නමුත් ඒක ඇසේ නම් ඒ හේතු ප්‍රත්‍යයෙන් කනේ නම් කනට ගෝචර රූපය වෙන්නේ සෝත ප්‍රසාදයේ ශබ්ද රූපය. ඇසේ නම් රූප රූපේනේ ශබ්ද රූපය. අනිත් ඔක්කොම අර කාරණා තමයි. චක්කු සෝත සම්පස්සය සෝත විඥාණය නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා. මේ සියල්ල එකතු වෙන්න ඕන මේකට. දැන් එහෙමනම් ඔබට නිකමට තේරෙනවා නේද මම අර එදා මතක් කරපු කාරණේ. මේ ඇසට ගැටීමේදී කනට ශබ්ද ඇසීමේදී එතන සිදුවෙන දෙයක් නේද මේ පටිච්ච සමුප්පාද කියන්නේ. දැන් මේ පටිච්ච සමුප්පාදයේ පැවැත්ම නේද පෘථග්ජන නියෝජනය කරන්නේ. ආර්ය පුද්ගලයාට නේද ඒක නිරෝධය බලන්න පුළුවන්. නිවර කරගන්න පුළුවන් වෙන කෙනා නේද නිරෝධය බලනවා කියන්නේ. එහෙනම් මට තේරෙනවා ඇසෙනුත් කනෙනුත් නාසයෙනුත් දිවෙනුත් කනෙනුත් තේරුම් ගත්ත පුද්ගලයාට පටිච්ච සමුප්පාදයේ නිරෝධය බලන්න පුළුවන්. මේ පැවැත්මයි අනිත් අය බලන්නේ අනිත් කෙනා ඒක නැවැත්ම බලනවා. දැන් එහෙමනම් අපිට ඒකෙදි තේරුම් ගන්න පුළුවෙනි කනෙනුත් භාවනා කරන්න පුළුවන් කන වහගන්නේ නැතුව. දැන් මේක තේරුම් නොගත්තම මේ බාහිර ලෝකේ තියෙන කාරණා නිසයි තමන්ගේ හිතේ මේ කරදර උපදින්නේ කියලා ගත්තාම තමයි ලෝකේ කරදරයක් කොට ගන්නෙ. අනතුරුව මට මතකයි මගේ කුඩා කාලේ මම පුංචි චිත්‍ර කතාවක් කියවනවා. අවුරුදු 10-12 කාලේ වෙන්නේ නැති. මං හිතන්නේ ඒක ඔය සාගර චාරිකාවක් සම්බන්ධ කතාවක්.
මේක ඉන්නවා ප්‍රධානියෙක් යුලියසිස් කියලා. ඔහුට කල්ති අවවාද හම්බ වෙලා තියෙනවා කන්න රසායන ගීත අහන්න හම්බ වෙනවා යන්න හම්බ වෙන්නේ නැහැ එතෙන්දි රැවටෙනවා. ඒ හින්දා කන් වලට ඉටි ගහ ගන්න කියලා. දැන් අනිත් ඔක්කොම කන් ඉටි වලින් වහලා. ඔහුට හිතෙනවා වීරයෙක් වශයෙන් මම මේකට සවන් දීලා බලන්න ඕන. දැන් ඔහු කියනවා සියලු දෙනාට මාව හොඳට ඔය කුඹ ගහට තියලා බඳින්න. ඔබගේ කන් ඇහෙන්නේ නැහනේ. මං කොතරම් කෑ ගැහුවත් ලෙහන්න නම් එපා. දැන් අරගොල්ලෝ කන් වලින් ඉටි ගහගෙන ඇහෙන්නේ නැතුව යනවා. අරයට දැන් සද්ද ඇහෙනකොට මිහිරි වෙලා දඟලනවා යවා ගන්න. දැන් එතකොට ඒ සද්දෙමයි එහෙ පිට වුනේ. ඔහුට ආසහිතලා යන්න වුණා අනිත් අය ගියේ නැත්තේ ඇයි? අර මනාප අමනාප උපදින්නේ නැහැ. මොකද සෝත ප්‍රසාදයේ අඩපණ කර ගැනීම තුල. මේ බුදු සමයෙන් පෙනු ලබන්නේ චක්කසෝත ගාන ජීවහා අඩපණ කරන් ඉන්න කියලාද? ඒවා සජීවීව දීලා තියෙන ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න. නමුත් මෙතන මේ තේරුම් ගත්ත පුද්ගලයාට අනිත් අයට නම් ඇහෙන් කනෙන් එන අරමුණේදී ඇලෙන්න ගැටෙන්න ගහගන්න බැනගන්න ප්‍රශ්න හදාගන්න තියෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට බැහැර කරන්න ඒ අවස්ථාවක් කරගන්න පුළුවන්. පරුස වචනයක් කතා කරන කෙනා පෘථග්ජන පුද්ගලයාගේ කේන්ති අවස්සලා ගහගන්න යන කෙනෙක් බවට පත් වෙනවා. පරුස වචනයක් කතා කරන කෙනා ආර්ය පුද්ගලයාගේ තමන්ගේ කේන්තිය මතු කරලා පෙන්වලා දෙනවා. අරක උදව්වෙන් තමන්ගේ තියෙනක මතු වෙනවා. එහෙනම් අපට වටින්නේ ඔහුට ස්තුතියි කියලා දෙන තමන්ගේ අභ්‍යන්තරය පෙන්වලා දුන්නට. තමන් හංගාත්ත කොටසක් තිබෙනවා. තවදුරටත් මේක එන්නේ තියෙන නිසානේ කියලා තේරුම් ගත්තාම ඒ උදව්ව කරපු කෙනාට ස්තුති කරන්න ඇරුණාම පරිගන්න හිතෙන්න විදියක් නැහැ. මොකද මම මේකෙන් වහාම බැහැර වෙන්න ඕන. නැවත මේක ඔස්සේ ගියොත් අදට වඩා හෙටට වඩා අනිද්දාට වඩා අනිද්දා මේක තවදුරටත් වැඩි වෙනවා. අන්න එහෙම මේ රාග දේශ මොහ වැඩෙන පාරේ යනවා කියන එක තමයි අනුසෝතගාමී පටිපදාව කියලා කියන්නේ. ආර්ය විනයෙහි වැඩෙන පාරේ නෙමෙයි යන්න තියෙන්නේ බහින්න කලාව. මොකද්ද පැහැදිලි කරතේ උදාහරණේ මතක තියාගන්න. අර මට නම් ඒ පුරුදුනේ නැහැ පුංචි කාලේ ඉඳලා සමහර අයට පුළුවන්කමක් තියෙනවා මෙහෙම ශබ්දයක් නිකුත් කරන්න ඇගිලි දෙකෙන්. අසුරු ගසනවා කියලා කියන්නේ. ඒ මොහොතේ අපට පුළුවන්කමක් තිබෙනවා නම් මේ සෝතේන සද්දං සුත්තා කියන එකේදී මනාපය අමනාපය මමත්වෙන් නොගෙන ඉන්න ඊට වඩා යම් උපේක්ෂාවක් නැත්නම් ඒක සුන්දරයි කියලා තියන්න. එහෙනම් අපි උපේක්ෂාවට අරක අතහරිනවා. අසුරු ගසන සැනින් අර අරමුණ නැති වෙනවනේ. ඒක නෙමෙයි මේක වෙන්නන්නේ අසුරු ගසන සැනින් කියලා. ඇහිපිය ඉක්මනින් ඒක නැති වෙනවා. අසුරු ගසන සැනින් මොකද වෙන්නේ? අර අරමුණට ආපු දේ අරමුණ නැති වෙනකොට ඒක නැහැ. ඒක පවත්තන්න ගියොත් මොකද වෙන්නේ? තවදුරටත් ඒකට සපේන ජවන් ශක්තිය වැඩි වෙනවා, බලවත් වෙනවා. එතකොට මූලය බලවත් වෙනවා. අන්න මූලය බලවත් වෙන පුද්ගලයාට පෘථග්ජනයයි කියලා කියනවා. මූලය ඡය කරගන්න පුද්ගලයා අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ නැත්නම් ආර්ය විනයෙහි හික් වෙනවයි කියලා පෙන්නනවා. දැන් බැලුවම කනට ශබ්දයක් ඇහෙන එකත් කරදරයක් නෙමෙයි. තේරුම් ගත්ත පුද්ගලයාට භාවනා මධ්‍යස්ථානයක්. අපි එකට කියනවා කනෙන් භාවනා කරනවායි කියලා. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා චක්කසෝත ගානේන. නාසය. ගානේන ගන්ධං ගායිත්වා. නාසයට ඉන්න පරිසරයේදී යද්දීදී අදාළ තැනදී මේ ගන්ධය කියන එක ස්පර්ශ වීම තුලින් ගන්ධ පදය ගන්ධ කුටිය කියලානේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේට. එතකොට ගන්ධ සුගන්ධ කියලා කතා කරනවා. නැත්නම් ගන්ධ කියන පදෙන් එන්නන්නේ නාසයට හමු වෙන ගඳ සුවඳ දෙකම. නාසයට හමු වෙන කියන අර්ථය. නමුත් ඒකේ හොඳ පැත්තට සුචි ගන්ධං මනෝරමං කියනවා, නරක පැත්තට අසුචි ගන්ධං කියනවා. සුචි පිරිසිදු, අසුචි අපිරිසිදු. ඒක තමයි අර ගඳ සුවඳ කියන්නේ සුචි අසුචි. එතකොට අපි යම් ආකාරයකට මේවා සම්බන්ධයෙන් ඇලෙන ගතියක් පිළිකුලක් ළමා කාලේ සිට අද දක්වා හදාගත්තා නම් එහෙනම් ගැටෙන විට අදාළ Tamanගේ ආසාව හෝ පිළිකුල මතු වෙනවා. මම උදාහරණයක් කියන්නම්. යම් යම් යුගවලදී කොළඹ සිට නුවර දක්වා යන්න පුළුවන් පාර දෙපැත්තේ තියෙනවා කටු තියෙන පළතුරු වර්ගයක්. මම මේ කියන කතාව ඇත්තද කියලා ඔයගොල්ලෝ අත්හදා බලන්න. මෙතනින් යන විට මේක නවත්තලා කීය වියදම් කරලා හරි මේ ආහාරය අනුභව කරගෙන යන අය ඉන්න පුළුවනි.
නාහේ තද කරගෙන යන අයත් ඉන්න පුළුවනි. ඒ ගන්ධයට ප්‍රිය සහ ගන්ධය අතිශය පිළිකුල් කරන අයත් ඉන්න පුළුවනි. එතකොට ඒ ගන්ධයේද වැරදිකාරයා මේ පළතුරු ගෙඩියෙන් මෙහි නිකුත් වෙන ගන්ධයේද වැරදිකාරයා ළමා කාලේ තමන් හදාගත්ත පිළිකුල හෝ ඇල්මද වැරදිකාරයා මේ ගන්ධයද මේක කලේ තමන් මමත්වෙන් ගත්ත එකද ආගම් ભેදයකින් තොරව මේක හරිනේ දෝන කෙනෙකුට බලන්නකො බුදුන් වහන්සේගේ ඉගැන්වීම ඔබේ කතාවයි කියලා කියන්නේ මම ඒකනේ හදාගත්තේ නැත්නම් යන්න පුළුවන් අපෝරුවට දැන් මට මතකයි මගේ ළමා කාලයේදී මම හැදුණු වැරුණ ගෙදර මගේ මවගේ ගෙදර මේ මවගේ සහෝදරයන් ඔය ඔවුන්ගේ ගවයින් ඉන්න වතුවලට ගිහින් එන විට මේ වැටුණ ගෙඩි අරන් එනවා. එබැවින් ළමා කාලේ ඉඳලා මට මේක පිළිබඳ ආහාරයට ගැනීම පුරුදුනා ගන්ධය වෙනුවට සුවඳ හුරුුනේ. පස්සෙන් පන්නන්න නැති වුණාට අද වුණත් ඒක ප්‍රිය දෙයක් මට. නමුත් මගේ ඇසුර ඉන්න බොහෝ දිනකට මම උත්සාහ කරලා තියෙනවා මේක කවන්න කිට්ටු කරන්න බෑ. අර පිළිකුල හදාගත්ත එක. ඒක තුල ඉන්නේ ඒගොල්ලෝ. මේකේ තියෙන මිහිරි රස සහ ගුණය පිළිබඳ වුන් දන්නේ ඊට වඩා නාසෙන් ගන්ධය තුල හුට පිළිකුලක් උපදිනවා. දැන් මේවා පෙන්වන්නේ ඇයි මෙතරම්? මේ හදාගත්ත ලෝකයක නේද අපි මේ ඉන්නේ. ඇසෙන් කනෙන් නාසෙන් හදාගත්ත ඇල්මක හදාගත්ත පිළිකුලක අපි ඉන්නේ ලෝකයක නෑ. ගහනින ගන්ධං ගායිත්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපපනා උප්පජ්ජති මනාපං කියන්නේ සුවඳයි කියන එක වෙන්නේ නැති උප්පජ්ජති අමනාපයි කියන්නේ ගඳයි කියන එක වෙන්නේ නැති උප්පජ්ජති මනාපමනාපං කියලා කියන්නේ සමහර විට ඒක මමත්වෙන් ගැනීම වෙන්නේ නැති ආයෙත් මෙහෙම කල්පනා කරනවා සෝයවං චික්ඛති නැත්නම් ඔහු මෙහෙම හිතනවා උප්පජ්ජති මට උපදුනා නාසය නිසා ගඳක් සුවඳක් එකක්. එහෙමයි ඔහු කල්පනා කරන්නේ. නමුත් මේක සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං. මම මේක හදාගත්ත නිසා තමයි මට මේකට මුහුණ දීලා මෙහෙම ගැටෙන්න වෙලා තිබෙන්නේ. ඔහු කල්පනා කරනවා මේ ගඳ ඔස්සේ පිළිකුල වර්ධනය කරනවාද සුවඳ ඔස්සේ ඇලීම් වර්ධ කරගන්නවාද මේ දෙකම අරමුණට මුලා වෙන්නේ නැතුව මධ්‍යස්ථ වෙනවාද? එහෙනම් අරමුණ අතාරින්න ඕන. අතාරින්න දඟලන්න ඕන නෑනේ. අරමුණ ඔස්සේ යන්නේ නැත්නම් ස්වභාවයෙන්ම අරමුණ මොහොතකින් මිය යන්න වෙනවා. මේ හටගත්ත අරමුණ මිය යන එකට තථාගත ධර්මයේ සඳහන් කරන්නේ ලහු පරිවත්තං හේවත් හටගත්ත සැනින් නැසෙන. අපිට ඒක උදව්වක්. මේ අරමුණු හටගත්ත ගමන් නැසෙන එක හරි උදව්වක් අපට. අවුරුද්දක් විතර තියෙනවා නම් එහෙම හරි කරදරයක් නේ අපිට. ඒ නිසා මේ හිතින් ඉවත් කර ගැනීමේ හැකියාව සිත විසින්ම අපට ලබා දීලා තියෙනවා. නමුත් අපි ඒක භාවිතා කළේ නැහැ. ළමා කාලේ ඉඳලා පෘථග්ජන පුද්ගලෙක් භාවිතා කරන්නේ තවදුරටත් ඒක වර්ධනීය මාර්ගය. දැන් තමයි අපිට මේක තේරෙන්නේ මේක හේතුන්ගේ ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දෙයක් සංකතං මේක තමන් හදාගත්ත රළු දෙයක් ඕලාරිකං මේක මේ හේතුන්ගේ ඵලයක් පටිච්චසමුප්පන්නං. මේ මනාපේ මේ අමනාපේ මනාපයට වඩා මේ මොහොතේදී මේක ලැබෙනකොටම අපට සංසුන්කමක් ලබා ගන්න පුළුවන් නම් මධ්‍යස්තව. එහෙනම් බාහිර ආහාරයට ඕනනම් ගනේවි නැත්නම් ශබ්දයක් ඇසේවි. ශබ්දයට ගෝරනාඩුව කියලා බනින්න හිතෙන්නෙත් නැහැ මිහිරි කියලා ඇලෙන්න හිතෙන්නෙත් නැහැ. ඒ දෙකට නොගැනීමෙන් මධ්‍යස්ත වෙනකොට. මේ මධ්‍යස්ත වීමේදී අර වැඩෙන්න තියෙන ඉඩ කර නැතුව මොකද වෙන්නේ? ඊතා ඉක්මනින් බැහැර වෙලා යනවා. එක වතාවක් බැහැර කරන්න කියලා පෙන්වන්නේ නැහැ මතක තබා ගන්න. නැවත නැවතත් උපදින මොහොතේදී හදන්න වෙනවා. ඔබ දැකලා තිබෙනවද පොකුණු නැත්නම් වැව්? මේ වැව් වල තිබෙනවා ඕලු නෙළුම් මානෙල් වගේ ලස්සන මල්. මේවා පරිසරයට වැසී තිබී උදෑසන විකසිත වෙන්නේ. හොඳයි මේ විකසිත වෙන පියුම් පෙත්තකට ඇලවෙලා තියෙනකොට වතුර වැටුනොත් මොකද වෙන්නේ? තෙමෙන්නේ නැහැ බෝලයක් වගේ පෙරලිලා යනවා. ඒ අපේ ඇඳුමකට වතුර වැටුනොත් ඒක උරා ගන්නවා. අන්න ඒ වගේ පුතඥයාගේ සිත පෙන්වන්නේ අර තෙතර වියලි රෙද්දකට වැටෙනවා නැත්නම් බ්ලෙටින් පේපර් එකකට වැටෙන්නා වූ වතුර වගේ. ඒක ඇතුළට උරා ගන්නවා බාර ගන්නවා ඇතුළතට. නමුත් බාර ගන්න නැතුවම ඇල කරන ලද නිලුම් පෙත්තේ වතුර ඊතා ඉක්මනින් ඉවත් වී යන්නාසේ අර මනාපේ අමනාපේ අපේ හිතින් බැහැර වෙනවා. මේ ආර්ය විනය නේද?
දැන් මේ මොකද කරන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් ලෝභ දේශ මොහොනේද මේ බැහැර කරන්නේ. දැන් මේකට කොහේ හරි ගිහින් ඉඳගෙන ඉන්න ඕනද? ගෙදර අතහැරලා කැලේකට යන්න ඕනද? කවුරු හරි කියන දෙයක් කියව ඉන්න ඕනද? නෑ, ස්වභාවයෙන්ම චක්කුණා රූපං දිස්සා සෝතේන සද්දං සුත්වා ගාහනේන ගන්ධං ගායිත්වා දැනට කතා කරපු තුන ඔස්සේ. එහෙනම් හරි පහසු දෙයක් මේකට. වෙනම වෙලාවක් කලාවක් තෝරගන්න ඕන නෑ. තමන්ගේ රැකියාවේ වෘත්තියේ වගකීමේ යෙදෙන්න බාධාවක් නෑ. ඒ අතරතුරම මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් මතුවෙන්න මේවා උදව් වෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයාට මේ බාහිරින් හම්බ වෙනකොට ඔක්කොම කරදරකාරයෝ තමන්ගේ හිත ලේ රත් කරනවා කියලා දොස් කියනවා. දවසම ඉවර කරයි කියලා දොස් කියනවා. ඒ පුද්ගලයා. ඒක හදාගන්න දන්නේ නැහැ. ඒක තමන් හදාගත්ත දෙයක් බව තේරෙන්නෙත් නැහැ. දැන් මේ පුද්ගලයාට තමන් නොදන්නා කාලේ හදාගත් සිතේ සංගවා තිබෙන්නා වූ මමත්වයේ ස්වභාවයෙන් මතුවෙන්න මේ ඔහුගේ රූපේ, ශබ්දේ, ගන්ධේ උදව් වුණා. එහෙනම් ඔහුට බනින්න ඕන නෑ. ඔහුට ප්‍රශංසා කරන්නයි වටින්නේ. තමන් පින්නාදීම පිළිබඳව. මෙසේ තමා දැක ගැනීමට ඇස කන නාසය දිවකය යොදා ගැනීම නේද මේ ධර්මයේ භාවනාව කියන්නේ. එතන තමා යනු තමා කියන අකුරු දෙකක් නෙවෙයි, තමා යනු තමාගේ කයත් නෙවෙයි. ආපු අරමුණෙහි ඇලීම ගැටීම තුලින් හදා ගන්නා වූ එක තමයි තමා කියන්නේ, මම කියන්නේ. අපිට කියන්න පුළුවන් කෝපය මමය, ඊර්ෂ්‍යාව මමය, ලෝභය මමය, බය මමය, ඇලීම මමය. ඒ ඕනෑම දෙයක් තමයි මම. ඒතං මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මමගේ, ඒ මගේ ආත්ම අපි විසින් බුදුබණ තේරෙන්න ඉස්සරලා ළමා කාලේ ඉඳලා කරගත්ත මෝඩකමක තරම මේ පෙන්වන්නේ. අපි එහෙනම් එතනදිත් එහෙමනම් අපට තිබෙනවා නාසෙත් මේක උදව් කරගෙන හොඳට මේක මින් පසුව පැහැදිලි කරගන්න ප්‍රායෝගික ජීවිතයේදී මේ එන්න ආවුදේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි, තමන් හදාගත්ත දෙයක් කියන එක. එහෙනම් ඒක තියෙන දෙයක් නෙවෙයිනේ, ඇත්තක් නෙවෙයිනේ, ඒක තමන් හදාගත්ත දෙයක්. ඒකයි සංකතම් පටිච්චසම්පන්නං කියලා කියන්නේ. සංකතම් ඕලාරිකම් පටිච්චසම්පන්නං කියන්නේ. ඒක පරම සත්‍යයක් නම්. එහෙනම් ඉදිරියෙන් පෙන්න ඕනෑම පුද්ගලයෙක් ඔක්කොටම හතුරෙක් වෙන්න ඕන. ඔක්කොටම මිතුරෙක් වෙන්න ඕන. නාසයට දැනෙන ඕනෑම ගන්ධයක් එහෙනම් මිහිරි එකක් වෙන්න ඕන. අමිහිරි කිසිවක් තියෙන්න බෑ. එහෙම නැත්නම් හැම දෙයක්ම ඔක්කොටම අමිහිරි වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඇතමෙකුට මිහිරි, ඇතමෙකුට අහිමිරි. ඇතමෙකුට මනාපයි, ඇතමෙකුට අමනාපයි. දැන් බාහිර දේවල් ආශ්‍රයෙන් සිත්හි හදාගත්ත ලෝකයක් තුල තනි වෙලා එය විඳවමින් ඉන්නවා කියන එක තමයි මේ බුදු සමයේ පෙන්වන දුක සංකේතවත් කරන්නේ. මානසික දුක මේක. මේ ටික හිස් කරන්න පුළුවන් බව තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ. හදාගත්තේ ඇසෙන් කනෙන් දිවෙන් කයෙන් නම් 100 දක්වා ඉහළ නගන තැනට වැඩි දිනු කරගත්තා නම් ආපහු ශේපතිපදාවේ බිඳුව දක්වා ආපහු ගෙන්නත් පුළුවන්නේ. මේකට මොකද කරන්න ඕන? ඒ මොහොතට ඇසට කනට නාසයට මේක උපදින වෙලාව සතිමත් වෙන්න පුළුවන් කලක් තියෙනවා. ඒක ඔස්සේ නොයා පෙර පරිදි ඒක පහර දෙන්න නොයා එනුම් පද කියන්න නොයා වහා ඒක සංසිඳවන ඕනකම තියෙන්න ඕන. ඒක නීතියට ආයුත්තක්, නීතිය නම් නීතිය පිළිසරණ ගන්න එපා කියලා අපි කියන්නේ නැහැ. ඒක අලාභයක් නම් අලාභය ගන්න එපායි කියලා අපි කියන්නේ නැහැ. නමුත් එතනදි නීතිය ඇරුණාම ලෝභ දේශ මොහ සහගතව කටයුතු කරන්න එපා. ඔහුට රිදවන අදහසින්, ඔහුගෙන් පරිගන්න අදහසකින්, ඔහුගෙන් වන්දියක් අවශ්‍ය නැති වන්දියක් ලබන අදහසකින් කරන්න ගියොත් ආයෙත් මොකද වුනේ? හැඟීම් වසඟ වුණා, නැත්නම් ඊර්ෂ්‍යා සහගත වුණා. බලන්න ඒකමනේ කරන්න බැරි අපිට මේකෙදි. මොකද සමහර අය මට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. කොහොමද එතකොට මේ වගේ අසාධාරණයක් වෙලත් තියදී මම නිහඬව ඉන්නද කියන්නේ? එහෙම අහනවා. අසාධාරණයක් වෙලා තියෙනවා නම් මූල්‍ය හරි ඉඩම් හරි ඒකට නීතියක් තියෙනවානේ. නීත්‍යානුකූල විසඳ ගන්නකො. දෙකෙන් එකක් බේර ගන්නවා කියලා පිහියක් හරි තුවක් හරි අරන් ගියාම වේරෙන්නේ දෙකෙන් එකක් නෙමෙයි, දෙකම විනාශ වෙනවනේ වෙන්නේ. එර පු탁ජන පුද්ගලයා ප්‍රශ්න විසඳ ගන්න යනා වූ ක්‍රමය ලෝභ මූලිකයි, දේශ මූලිකයි, මෝහ මූලිකයි. එතකොට විනාශය. ඊට ඒක අමානුෂිකයි, අරක අතිමානුෂිකයි. ඔහුත් බේරෙනවා, අපිත් බේරෙනවා, ප්‍රශ්නෙත් විසඳෙනවා. එබැවින් මා දකිනවා මිනිසා තුල
දොරවල් 6 නිසා වැඩෙන්නා වූ ද්වේෂය තරම් හතුරෙක් නෑ. දුක් ගෙන දෙන වෙන බලවේගයක් නෑ මිනිසාට. දොරවල් 6 නිසා මතුවෙන්නා වූ ලෝභයවත් ඇල්ම නැත්නම් කාමයේ තරම් මිනිසා දවන තවත් බලවේගයක් නෑ. ඒ නිසා මේ ලෝභ දේශ මොහ තුනේ වර්ධනය දුකයි. එබැවින් තථාගතයන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං. හරිනේ. මේවා ශේවලා බලන්න ඕන මේ ස්වභාවයේ හිතේ ස්වභාවය කොහොමද කියලා. මේ සංකත හේතුඵලයන්ගෙන් හටගන්න තැන් නැති වෙනකොට තියෙන තැනට අසංකත කියලා කියනවා. අසංකතයේ හැටි දැක්කහම තමයි තමන්ම දැක්කම තමයි බුදුදහමේ පෙන්වන්නා වූ අනුශාසනා පෙළහරේ තරම තේරෙන්නේ. ඔය ඉදු පෙළහරේ ආදේශනා පෙළහරේ මේ විස්මිත දේවල් බලන්නේ ඇස් අරගෙන බලන් ඉන්නේ සමාජයේස. නමුත් චිත්තභ්‍යන්තරේ මේකෙන් හිස්සුනොත් එතන තිබෙන්නා වූ මේ විශිෂ්ට ස්වභාවය තමයි අනුශාසනා පෙළහර. ඒකත් ප්‍රාතිහාරයක්. අනිත් අය අඬද්දි දොදද්දි වැළපෙද්දී මොකක්වත් නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. අපි එහෙනම් දොරවල් 3ක් ගැන කතා කළා. තව ඕකේ ශේක්ෂ ප්‍රතිපදාවයි භාවිතීන්ද්‍රිය ප්‍රතිපදාවයි කියලා දෙකකුත් තියෙනවා. අගට ඒ ටිකත් විස්තර කරන්න ඕන නිසා ඊළඟ එකටත් යනවා. චක්කු සෝත ගාන ජීවහා. එතකොට මොකද්ද? දිවෙන් රස විඳ. දිවට ගැටෙන්නා වූ බාහිර දේවල් වල රස කලාපයේ ආශ්‍රයෙන් ජීවහාච රසං සයිත්වා රසිත්වා රසවින්ද. දැන් තිත්තයි පැණි රහයි කැමැති අකමැති මනාපයි අමනාපයි අර තියෙන හැඟීම උපදිනවා. ලුණු වැඩි ලුණු මදි එහෙමත් උපදින්න පුළුවන්. ලුණු වැඩි එකට අකමැති මදි එකට අකමැති. රසය සම්බන්ධයෙන් ගත් කල මොනවන හරි. ඒ නිසා දිව සම්බන්ධයෙන් උත් පැහැදිලි කර වදාරලා තිබෙන්නේ ඒ ගැටෙන වෙලාවට මමත් දකිනවා මෙහෙම. මේ දිව සකස් කරලා දීලා තිබෙන්නේ දිවෙන් පහලට දාන්න හොඳ නැති ඒවා පිළිබඳ සියුම් සංවේදී අවබෝධයක් ඇතිව. එහෙනම් එතනදී අපි තේරුම් ගන්න ඕන දිවෙන් පහලට දාන ඒවා හොඳයි දාන්නෙත් හොඳ නැත්නම් අහකට දාන්න තරම් දිව තීරණයක් ගන්නවා. ඔබට මේක දැනෙලා ඇති සමහර විට. යම් ආහාරයක් ගන්න ගියාපුවාම ඒ දිවේදීම මේක දිව හාරණ ගතියක් හරි තව මොකක් හරි එකක් කරලා ගිලින් නැතුව ඉන්න හිතෙනවා. ඒවා හදලා තියෙන හැටි පරිණාමයේ විසින්. ඒක ආයි බලෙන් ගිලින්න කියන්නේ ඒක බැහැර කරන්න ඕන. නැත්නම් ඔබට වමනේ ආයි පොඩ්ඩකින්. නමුත් මේ කතා කරන්නේ රස අරමුණ සම්බන්ධයෙන්. ඒක සම්බන්ධයෙන් මාංශ කිජු බව ඔස්සේ කොතරම් පෙන්වුවාද තවත් දෙයක් ඔස්සේ යමෙක් පන්නලා තියනවාද කියන එක අපි නෙමෙයි ඒ අයයි දන්නේ. දැන් ඒකට රස කාමය කියනවා, රස තෘෂ්ණාව කියනවා, රසය මම කොට ගැනීම කියලා කියනවා. තෘෂ්ණාව කියන වචනේත් එතෙන්ට ආවනේ. දැන් ඒකෙදී තව වචනයක් ඉදිරිපත් කරනවා මම. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස. අහිංසක ඕනෑ අම්මා කෙනෙක් පවා දන්නවා මේ තණ්හාව කියලා එකක් වචනෙන් දන්නවා ඒක නැති කරන්න ඕන කියලාත් දන්නවා. නමුත් මේ ආර්ය විනයට ආවේ නැත්නම් රූපේදී රූප තණ්හා, ශබ්දේදී ශබ්ද තණ්හා, ගන්ධේදී ගන්ධ තණ්හා, රසේදී රස තණ්හා කියලා මේක තණ්හා හයක් බව. හය උපදින්නේ දොරවල් හය නිසා බව. ඒ හයේදී මේක ඇත්ත දකින්න ඕන බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. එහෙනම් රසේදිත් ඒක පැහැදිලිනවා. උප්පන්නම් මේ මනාපං. මේ රසයේ මුල් කොට මට මනාපයක් ඉපදුනා, අමනාපයක් ඉපදුනා, මනාපයම. ඉපදුන වෙලාව එහෙනම් තේරුම් ගන්න ඕන හිතින්න දෙයක් නෙමෙයි. මේක තමන් අර හදාගත්ත දේ සංකත ධර්මයක්. ඒ නිසා ඒක රළු ස්වභාවයට පත් කරගත්ත දෙයක් සිතේ සැබෑ ස්වභාවය නෙමෙයි. ඒක තම තමන් රස ආදී වශයෙන් එකතු කරගත්ත හේතුන්ගේ ඵලයක්. එහෙනම් මේක මම නෙවෙයි. ඇයි මම කරගත්තේ? එහෙනම් ඒ හැඟීමේ පස්සේ පන්නන්න ගියොත් ටිකක් වෙලා හරි මේක සිතේ පවතින්නේ. නමුත් මොකද වෙන්නේ? ওই විදිහට දකින්න පුළුවන්කමක් තිබෙනවා නම්.
ඔය මම දැකලා තියෙනවා පාරේ යනකොට සමහර අයට මේ යම් පිළිකුලක් ඉපදුනහම දිවයට අගට එන කෙල ටික ඉතා ඉක්මනින් බැහැර කරනවා. මේකමයි උපමාව තියෙන්නේ. දිවකට එන කෙල පිඬක් වහා බැහැර කරන්නාසේ අර මනාපය අමනාපයේ සිතින් බැහැර වී යනවා. උපේක්ෂාවේ හිත පිහිටා සිටිනවා. දැන් මේ උපේක්ෂාව මම කොට ගන්න උපේක්ෂාව නෙමෙයි අර දෙකෙන් ඉවත් වෙනකොට තියෙනා වූ ඒ දෙකටම ඇලෙන ගැටෙන ස්වභාවය මනාපමනාප ස්වභාවයෙන් සුළු වෙන් වුණ ස්වභාවය හදන්න ඕන. එහෙනම් අපට දිවත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ආහාරයේදී තවත් එහාට අපට පාවිච්චි කරන්න පුළුවන්. චක්කු සෝත ගාන ජීවහා කාය. කාය කිව්වහම ඇස කන නාසය දිව කියලා කියනා වූ දොරවල් හතරෙන් අමතරව සෛලයන් නැත්නම් ජීවී බව ප්‍රසාද මිය යාම නිසා ඉතුරු වී පවතිනා වූ නියාග කෙස්සග වැනි ප්‍රසාද නැති තැන් වලින් එහා පැත්තට සම්පූර්ණ ප්‍රසාදෙම කාය ප්‍රසාදය. කායච පොට්ටබ්බං ලබිත්වා. කායට පහසක් ලැබ. ඒක තින් මූණට වෙන්න පුළුවන්, අතට වෙන්න පුළුවන්, තව තැනකට වෙන්න පුළුවන්. නැත්නම් මේ සියල්ල එකතු කරගෙන ගිහින් කායික පහස කියන එක එක තැනකට තමයි සමාජයේ සකස් කරලා ගැඹුරු කරලා තියෙන්නේ. එහිදිත් හතුරෙක් එහෙම හම්බුනොත් කායේ ගැටුනොත් ලෙන්ගතකමක් ඇති වෙයිද? පිළිකුල් සහගත ඇඳුමක් ඇති පුද්ගලයෙක් ගැටුනොත් එහෙම ආදරයක් ඇති වෙයිද? අර බලන්න තමන් හදාගත්ත දෙයක් මතුවෙන්න තමයි බාහිරය උදව් වෙන්නේ. අන්තිමට තේරෙන්න ඕන මේ හිතින් හදාගත්ත ලෝකයක් තුළ අතරමං වෙලා විඳවනවා මේ සැප විඳිනවායි කියලා කියන්නේ. එන්න එන්න මේක බලපතල වෙනවා, බලවත් වෙනවා. මොකද අපි ඒක සිතවිල්ලක් බව දන්නෙත් නෑ, ඒක සංකත දෙයක් බව දන්නෙත් නෑ, ඒක නැති වෙන දෙයක් බව දන්නෙත් නෑ. ඒක ඒ මත පිහිටා දිනන්න යනවා. යලි යලිත් ඒව උරුම කරගන්න, නැත්තම් විරුද්ධවාදියා පරාජය කරන්න, ඔහු රිදවන්න, ප්‍රතික්‍රියා දක්වන්න මේ අවස්ථාව යොදා ගන්නවා. එහෙනම් කයට පහසක් ලැබීමේදී අර කියන විදිහට ගහ ඇතුලේ තියෙන කිරි දැන් මෙතන කාය ප්‍රසාදයට අරමුණ හමු වීම තමයි අර ක්‍රිටේරියම් කොටනවා කියලා පෙන්වන්නේ. චිත්තාභ්‍යන්තරයේ හදාගත්ත යම් ප්‍රමාණයක් තියනවාද කුණු කන්දල් සේරම හිතට එනවා මේ මොහොතට. මේ ටික හොයාගන්න බැරුව නේද මේ ඉන්නේ. මේ අපේ චිත්තාභ්‍යන්තරයේ කොතරම් මේ කුණු කන්දල් ප්‍රමාණයක් තියනවාද කියලා කෙනෙකුට තනියම තෝරා ගන්න බැරුවයි ඉන්නේ. නමුත් මේ තිබෙන ප්‍රමාණය මතුවෙන්න ගැටෙන එක උදව්වක් වෙනවා කියලා තේරුම් ගත්තාම මේක කරදරයක් කරගන්නේ කවුද? මතු කරගන්නනේ ඕන. මම මේකට උදාහරණයකුත් සමාජයට පෙන්වා දී තිබෙනවා. ඔබේ වර්තමාන ස්වභාවය මවක්, පියෙක්, ගුරුවරයෙක් ආදී වශයෙන් ප්‍රභූ පදවියක්. ඒ ප්‍රභූත්වයට ගැලපෙන කතාබහ, යාම්වීම්, කෑම්වීම්, ඇඳුම් පැළඳුම් තමයි ඔබ ළඟ තිබෙන්නේ. නමුත් මේක ආරෝපිත දෙයක්. ඔබේ ඇතුළත ස්වභාවය දැනගන්න ඕන නම් ඔබ නින්දෙන් දකින හීනයක හැටි බලන්න. ඒකට ඔය එකක්වත් නැහැ, ඔය ප්‍රතිචාර නෙමෙයි ඔබේ ස්වාභාවික ප්‍රතිචාරය තියෙන්නේ. ඒකදී ඔබ කොතරම් ඊර්ෂ්‍යා සහගතද, වෛර සහගත, පරිගන්නාසුලද, කෛරාටිකද, දුෂ්ටද කියන එක ඔබේ කැඩපත ඉදිරියේදී ඔබේ මූණ පේනවා වගේ මේ සිහින ලෝකේ මතක නම් බලන්න පුළුවන්. අන්න ළමා කාලේ ඉඳලා මේ ඇතුළත මේක වැඩි වෙන එක තමයි සුවසේ නිදා ගන්නත් බැරි හදාගත්ත ලෝකෙත් වදයක් දෙන ලෝකයක් බවට පත් වෙන්නේ. දැන් බැහැර වී යන්න පටන් ගත්තාම බුදුන් වහන්සේ වදාරනවා සුඛං සුපති සුඛං පටිභුජ්ජති. සුවසේත් නින්ද යනවා, සුවසේ අවදින්නත් ඕන. මේ පැත්තේ වදකාරයෙක් නෑ අපිට. මේ වදකාරය අපි උපේක්ෂාවෙන් හදන්න අසුරුගස තැනක ඉන්නේ ආවි නපාපකං සුපිනම් පස්සති. ඊට පස්සේ පෞකාරී හීන පෙන්නලා අපායක් හදලා දෙන එකක් නෑ හිත ඇතුලේ. සුවසේ නින්දයයි. අවදි වෙනකොට එහෙනම් ඊළඟ දවසට නැවුම්ම උපදින්න පුළුවන් මන්දයත් මානසික වෙහසක් හිතේ නෑ. කයේ ගෙවෙන කොටස් ඔක්කොම නින්දේ නිර්මාණය කරලා.
නින්ද දීලා තියෙන්නේ අපිට විවේකයක් සඳහා. නමුත් මේ ප්‍රශ්න ගොඩක් හදාන නින්දට ගියාපුවාම නින්ද මෙතරම්වත් විවේකයක් නැති කක් බවට පත් වෙනවා මිනිස්සුන්ට. දෙපැත්තට පෙරලි පෙරලි ඉන්න, නින්ද යන්නේ නැහැ කියා බැන බැන ඉන්න. එහෙම. එහෙනම් අපිට මේ කාරණාවේදී කය පිළිබඳවත් එහෙමයි පෙන්වන්නේ. මේ හැම එකටම අර මනාපං අමනාපං මනාපමනාපං කියන වචන තුනමයි පෙන්නලා තියෙන්නේ. ඒ වගේම වෙන්නලා තියෙනවා ඒතං තංජකෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියන වචන තුන. ඒක මම මුලින් පැහැදිලි කළා නැවත නැවත විස්තර කරන්න නැති ඒකයි. ඒ හේතුන්ගේ ඵලය. එතකොට අර ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මානසිකාරය කියන කාරණා නම් මේ චක්කු විඥාණයෙන් මතක් කර දෙන එක නැත්නම් මේ අවුල තියනවාද? මානසිකාරයෙන් තමන් හදාගත්ත විරුද්ධවාදීකම ආවේ නැත්නම් මේ අවුල තිබෙනවද? දැන් අර අපේ බස තේරෙන්නේ නැති පුද්ගලයෙකුට බණිනකොට එයා සද්ද ඇහුනට hina වෙන්නේ අර ඇතුළත කේන්තිය උපදින්න පරිවර්තන වෙන්නේ නැති නිසා නේද? බුදුන් වහන්සේට බමුණන් දෙහි කපද්දී උන්වහන්සේට අහගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ වචන තේරුම් නැති නිසාද? ඇතුළත උපදින්න දේශයක් නැති නිසාද? නැති නිසා. අන්න ඒ කියන්නේ අපි ගාව ඇවිස්සෙන්න දෙයක් නැත්නම් ලෝකයාට අපි අවුස්සන්න බෑ. මේක තමයි අනුශාසනා පෙළහර. මේ සමාජයේ ජීවත් වෙන මේ ආර්ය පුද්ගලයින්ගේ වෙනස ටිකින් ටික මව තුල පියා තුල ගුරුවරයා තුල මෙහෙම වෙනස් වෙනවා ඇතුළතින්. මේ වැඩේ කරනවා නම්. දැන් එතකොට අපි දරවල් 5ක් ගැන කතා කළා. තව 6ක් ගැන කතා කරන්නත් තියෙනවා. ඒකත් විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. මේ ద్వාර පහටම බාහිර අරමුණක් හේතුවෙන් තමයි සිත පහළ වෙන්නේ. මනෝද්වාරයේදී බාහිර අරමුණක් ඕන නැහැ ඒත් සිත පහළ වෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕන හොඳ විදිහක් තියෙනවා. මනෝද්වාරයේත් පහළ වෙන්නේ සිත, පංචද්වාරයේත් පහළ වෙන්නේ හිත. ඒ අරුණාම මේවා නෙමෙයි අපිට මේ අත කරන්නේ Taman පහළ වෙන හිතේ තිබෙනා වූ අවුල් ටික කියන එක. ඒකයි එකෙන් තේරුම් ගන්න ඕන. පංචද්වාරයෙන් හමු වෙන දේවල් වලට දොස් කියලා හරියන්නේ නැහැ. Taman හදාගත්තොත් ගැටෙනකොට ඒක එනවා. ඊට පස්සේ මනෝද්වාරයනොත් ඒකමයි. දැන් පංචද්වාරයට ගැටෙනකොට උපදිනවා. ඒ මේ ලෝකේ. නමුත් නින්දෙදි හෝ ප්‍රසාද පහ වැහිලා යනකොට බාහිර අරමුණ නැතුවට මනෝද්වාරයට පහළ වෙනව නේද? දැන් මනෝද්වාරයේ තියෙන ඊර්ෂ්‍යා කරන කපටි කරන පලිගන්න ලෝකයක් නම් නින්ද ගියාපම යා ඒක නෙවෙයි දින්නේ. මනෝද්වාරයේ තිබෙන්නේ කාලය ධනය සමය අන් අයගේ යහපත සඳහා කටයුතු කරන්නා වූ මානව දයාන් පිරිපුන් හදවතක් නම් ඔහුට නින්දේ හෝ හීනෙත් ඒක නෙවෙයිද තිබෙන්නේ. දැන් පංචද්වාරයේ නැති වුණාට මනෝද්වාරයේ ලෝකයක් තියෙනවානේ. ඒ ලෝකෙන් නේද පරලෝ යන්නේ. දැන් තේරෙනවද පවෙන් පරලෝ යනවා කියන එකේ තේරෙනවද දුෂ්ට හිතකින් යනවායි කියන එක. ඒක නවත්තන්න බෑනේ. මේ පංචද්වාරයට එන එක මනෝද්වාරයට යන එක දිනපතා අපිට නවත්තන්න බෑ. අවදි වෙනවා පංචද්වාරයට එනවා පංචද්වාරය වහලා මනෝද්වාරයට යනවා හදාගත්ත ලෝකික ජීවත් වෙනවා. දැන් ඉතින් බොරු කරන්න ගිහින් හොරකම් කරන්න ගිහින් වංචා කරන්න ගිහින් ජාතියට හානි කරන්න ගිහිල්ලා හදාගත්ත මනෝද්වාරයක් එක්කලා පරලෝ යන්න වුණාම දඬුවම් දෙන්න කවුරුත් ඕනේ නැහැ. එයාටම හම්බ වෙනවා. හදාගත්ත ලෝකයකට යනවා. අන්න එහෙමයි බුදු සමයේ පරලෝ පෙන්වනු ලබන්නේ මෙලොව වශයෙන් Taman හදාගන්න එකෙන් තමයි අනාගතේ තීරණය වෙන්නේ. පස්දරෝණ නෑ ඒකට. මනෝද්වාරයක් තියෙන නිසා එදා මම පැහැදිලි කළා ගොඩක් ඕක යම් සූත්‍රයකදී. දැන් එනං අර පාපකාරී දුෂ්ට චේතනාති යහපත් චේතනා තියෙනකොට ඒක මනෝද්වාරයෙන් අනාගතේ. මේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව හදාගත්ත සමාධියක් වලින් කෙලෙස් යටපත් කළා දෙනොත් ඒක අනාගතය. පව අරමුණෙන් පරලෝ යන්න පුළුවන්, පින් අරමුණෙන් පරලෝ යන්න පුළුවන්, ධාන වරිනුත් පරලෝ යන්න පුළුවන්. මන්දයත් මේ තුනම පව් පින් ධාන සංකත බැවින්. පරලෝ නොයන්න පුළුවන් අසංකත ධාතුවෙන් විතරයි. සංකත ධාතුවෙන් පරලෝ යන්නම ඕන. දැන් මෙසේ මේ භික්ෂුන් වහන්සේලාට තථාගතයන් වහන්සේ මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ දොරවල් 6 සම්බන්ධයෙන්ම ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ තවත් එකක් පැහැදිලි කරනු ලබනවා. මේකට කියන්නේ සේක ප්‍රතිපදාව කියලා. තවත් එහාට පොඩි දෙයක් තියෙනවා. ඒකත් ওই වගේම දෙයක්.
ඒකදී ආයෙත් චක්කුණා රූපං දිස්සා සෝදේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායිත්වා ඒ 6 ඒ විදියමයි. උපදින්නෙත් uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාප අමනාපං. සෙසු පුද්ගලයෝ මොකද කරන්නේ? මේ හිත හදාගන්න ඕන නැති පුද්ගලයෝ මොකද කරන්නේ? ඒවා උදව් කරගෙන ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න, දිනන්න යනවා. ඒ අසේක පුද්ගලයෝ. සේක පුද්ගලයාට මොකද්ද තේරෙන්නේ? දැන් මේක තේරුණා නම් මේ උපදින එක තමන්ගේ දුර්වලකමක් බව තේරෙන්නේ නැද්ද? අද මේ යමක් හිතේ උපදිනවා නම් ඒක ළමා කාලේ ඉඳන් තමන් හදාගත්ත දුර්වලකමක්. ගිජුකමක් හරි, ඇල්මක් හරි, ප්‍රේතකමක් හරි, එහෙම නැත්නම් තව විරුද්ධවාදිකමක් හරි යම් දෙයක් හදාගත්ත නම් හිතේ සියවස් නෙමෙයි වසර ගණනාවක් තිස්සේ ඒක තමයි මේ උපදින්නේ. එතකොට ඔහුට මොකද්ද කරන්න තියෙන්නේ? ඔහුට කරන්න තියෙන්නේ ඒ මොහොතේදී අට්ඨියති හරායති jigucchati. අන්න සීක ප්‍රතිපදාවේ ලක්ෂණය. තමන්ගේ අමනාපයේ සම්බන්ධයෙන් තමන් දුක් වෙන්න ඕන. මේ මං කරගත්ත මෝඩකමක් නිසානේ මම මේ විඳවන්නේ. ඒ වගේම තවදුරටත් එහි නොයල්ම පිණිස කටයුතු කරන්න ඕන. ඒ වගේම පිළිකුල් කියන වචනේ මම එතෙන්ට පාවිච්චි කරන්නේ නැහැ. හේතුව පිළිකුල් කියන වචනෙන් කැත අප්‍රිය කියන අර්ථයක් සමාජයේ ජනිත කරන් තියෙන නිසා නොයල්ම පිණිස යොදා ගන්න ඕන. එතකොට එතනදී පැහැදිලි කරන්නේ ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී, සිතේදී ඕනෑම එකකදී අර අනිත් පුද්ගලයා ගහගන්න, බැනගන්න, කපාගන්න, දිනන්න, පරදින්න යද්දී මේ පුද්ගලයා තමන් ලැජ්ජා වෙන්න ඕන. මම හදාගත් එකක් නිසා මම මේ වඳින්නේ. බිය වෙන්න ඕන, ලැජ්ජා වෙන්න ඕන කියලා කෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ ඒ පවත්තනවා වෙනුවට ඒ නොපවත්වා ඉන්න. ඒ වර්ධනය කරනවා වෙනුවට ඒ බැහැර කරන්න ඒ අවස්ථාවක් කරගන්න ඕන. දැන් බලන්න මේ කරන කියන වැඩට අමතරව පවුලේ හෝ රටේ හෝ ජාතිය හෝ ආයතනයේ තමන්ට පැවරී තිබෙන රාජකාරිය කරන ගමන්න ඒ තුල සිටමින්ම හිත හදන්න පුළුවන් දහමක් නේද මේ තියෙන්නේ. නමුත් මේ කොටස වැටහිලා තියෙන්න ඕන නේද? ඔබට මේ කොටස පිළිබඳව කරුණු පැහැදිලි කරන්නේ නැතිව කවුරු හරි කෙනෙක් ඔබට කමටහනක් දෙනවා. කමටහනක් දෙනවා කියන්නේ අරමුණක් වඩන්න කියන එක. එහෙම නැත්නම් අර පාරසාරිය කිව්වා වගේ මේවට නොගැටී ඉන්න. යම් දෙයක් නැවත නැවත මෙනෙහි කිරීම තුළින් මේ මෙනෙහි කරන එක නිමිත්තක් බවට පත් වුනහම කොයි පැත්තෙන්වත් හිතට එන්නේ නැතුව යනවා. ඒවත් අත්හදා බලන්න මම මේ කියන්නේ. පස්සේ යන්න නෙවෙයි. දැනටත් ඔබ එහෙම මේ අරමුණ පිළිබඳ අවබෝධයක් නැතුව හදාගත්ත සමාධියක් තියෙනවා නම් හිතේ මේ සමාධිය අරමුණට ඇවිදින් තියෙන්නේ දැන් ඒ නිසා අනිත්වට එන්න ඉඩ නැති නිසා දුකක් නැහැ කියන එක තේරුම් ගන්න. අරව නැති නිසා නෙවෙයි. ඒවා උපදින්න හේතු ඔක්කොම තියෙනවා චිත්තාභ්‍යන්තරේ. පළල් කරගත්ත මේ සමාධියේ බලවත්කම නිසා දැන් ඉන්න පුළුවන්. විනාඩියක්, දෙකක්, පැයක්, දවසක් එහෙම ඉන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඊට එහාට හැදිල්ලකුත් නැහැ, ඊට එහාට ගමනකුත් නැහැ. මේ දුකින් මග ඇර සිටින්නේ. මේ නැති නිසා නෙවෙයි, එන්නේ නැති නිසා දුකක් නැහැ. එන්නේ නැත්තේ ඇයි? බලවත් මේක. මේ සමාධිය බලවත්. අනේ ඒ ලෞකික සමාධිය බලවත් කරන එක තමයි අත්තකලමතාන යෝගීන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ නැති කාලේ, ත්‍රිලක්ෂණේ නැති කාලේ, පටිච්චසම්පාදේ නිරෝධේ නැති කාලේ, ඒ කරුණු පැහැදිලි කිරීම නැති කාලේ කරපු දේවල්. තථාගතයන් වහන්සේ වදාළ සද්ධර්මයේ සරණින් තමන්ට කාර්යයක් පැවරීති වෙනවා කියන එක තේරුම් ගන්න නැතිව පලා යාම. ඔබට හොඳට මේක වැටහෙන්න ඕන. අපි නම් තේරුම් අරන් තිබෙනවා.
මේ කියපු කාරණාවලට අනුව දුකක් දැනෙන්නේ හිතට ආවොත්. මේ කියපු කාරණාවලට අනුව උන්මාදයක් නැත්නම් උත්සන්න වීමක් දැනෙන්නේ සිතට ආවොත්. සිතට එන අරමුණට මගහැරෙන්න ඉන්න පුද්ගලයාටත් සේක්ෂ ප්‍රතිපදාව අනුගමනය කරන්න බෑ. සිතට එන අරමුණට හසු වී ප්‍රතික්‍රියා දක්වන්න යන පුද්ගලයාටත් සේක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කරයි දෙකම අසේක. තේරුම් ගත්ත පුද්ගලයාට ඒ මොහොතේදී Tamanගේ මේ ආපු මනාපේ අමනාපේ මනාපනාපේ නැත්නම් ලෝභය දේශය මොහය පිළිබඳව දුක් වෙන්න පිළිකුල් කරන්න ලැජ්ජා වෙන්න කියලා තියෙනවා. අන්න සේක්ෂ ප්‍රතිපදාවේ. පරණ කුණුකඩකට අහු වෙලා මම විඳවනවා කියන එක තමයි මට කියන්න තියෙන සාරාංශය ඒකෙදී. එතකොට ඒක වර්ධනීය පැත්තට යන්නේ නැහනේ. ඉන් එහාට යන්න දෙන්නේ නැහැ ඒකෙදී. මේක ඇසටත් මෙහෙම තියෙනවා, කනටත් මෙහෙම තියෙනවා, නාසයටත් මෙහෙම තියෙනවා, දිවටත් තියෙනවා, කයටත් තියෙනවා, සිතටත් තියෙනවා. දොරවල් හයෙන්ම අට්ඨියති හරායති jigucchati තියෙනවා. අට්ඨියති ඒක ඒ පිළිබඳව දුක් වෙන්න, ඒ ආපු හැඟීම පිළිබඳව රාගය දේශය මොහය පිළිබඳව ලැජ්ජා වෙන්න, ඒ වගේම කැතයි කියලා ගඳයි කියලා පිළිකුල් කරන්න කියන අර්ථය නෙමෙයි ඒ පෙන්වන්නේ. රාගයේ දේශේ මොහේ පිළිකුල් කරන්න කියන එක. අජිගුච්ඡති කියන වචනේ පාවිච්චි වෙන්නේ. දැන් ඔය ශරීරයේ කොටස් පොළොවට පස් වෙලා යනවා, දි รา යනවා. එතකොට ඒවා මේ වෙනත් ආකාරයකට පෙරලිලා ඒකනේ පිළිකුල කියලා අපි හිතන් ඉන්නේ. නෑ. ඊට වඩා එහාට යනවා. ඊළඟ පදයේ විනිත්තු කීපයක් තුළ පැහැදිලි කරනකොට තේරුම් ගන්න පුළුවන්. මෙසේ තථාගතයන් වහන්සේ භික්ෂූන්ට එදා ශේක්ෂ ප්‍රතිපදාව පැහැදිලි කරලා ඊට පස්සේ භාවිතේන්ද්‍රිය ප්‍රතිපදාව කියලා තව එකක් පෙන්නනවා. ඒකත් අපි මෙතන කතා කරමු. මොකද්ද මේ භාවිතේන්ද්‍රිය කියලා කියන්නේ? භාවිතේන්ද්‍රිය ඇත්ත එක්ක වෙන්න කියලා තියෙනවා. හැබැයි භාවිතේන්ද්‍රිය වැරදි පැත්තකුත් පෙන්නලා සැබෑ භාවිතේන්ද්‍රියක් පෙන්නනවා මේක. අන්න අපිට මෙතන තියෙනවා ඉන්ද්‍රියන්ගෙන් භාවිතයක්. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින්. මෙහෙමයි පෙන්වන්නේ. යම්කිසි පුද්ගලයෙකුට ඇසින් හම් වෙන රූපේදී ඒක මිහිරිනම් පිළිකුලක් හදන්න පුළුවන්. පිළිකුල් නම් ආසාවක් හදන්න පුළුවන්. පිළිකුල් සහගත දෙහි නොපිළිකුල්ව ඉන්න පුළුවනි, නොපිළිකුල් සහගත දෙහි පිළිකුල්ව ඉන්න පුළුවනි කියලා පෙන්නනවා. පිළිකුල් නොපිළිකුල් දෙකේම පිළිකුල් වෙන්න පුළුවනි, පිළිකුල් නොපිළිකුල් දෙකේම ඇලෙන්න පුළුවනි. මොකද්ද මේ රහස? රහසක් මේක. ඒ කියන්නේ සැබෑ ලෝකේ තියෙන එකක් නෙමෙයි අපි හදාගන්න එකක් කියලා අර පෙන්නන්නේ. අර මම මුලින් පැහැදිලි කළා උදාහරණ ඔස්සේ ඔබට වැටහෙනවා නම් එහෙම නැත්නම් මෙහෙමත් ගන්න පුළුවන් අපිට. ඔය අට්ඨියති කියන එකේ තේරුම දුක් වෙන්න කියන එක. නමුත් අට්ඨි කියන වචනයක් පාවිච්චි කරනවා ඇට කියන අර්ථයෙන්. එහින්ද අර මිහින්තලේ ඉඳලා පාරේ වඩින ස්වාමින් වහන්සේ පිළිකුලෙන් වැඩියද ඉදිරියට හම් වෙන හැම එකක්ම ඇටසැකිල්ලක් කියලා හිතවිල්ලක් හදාන ආවද මම දන්නේ නැහැ. දැන් සැමියා සමග උරණ වී දවර වී පැන යන කාන්තාවක් තමයි ඉස්සරහට එන්නේ. සැබෑවටම තරහෙන් යුක්තව කොණ්ඩේ කඩාගෙන හරියට ඇඳුමක් නැතුව දුවන යන කාන්තාවක් නේ පේන්න ඕන. ඇත්තම නම් උන්වහන්සේට වෙනලා දෙන්නේ මොකද? ඇටසැකිල්ලක්. දැන් අර ඇටසැකිල්ලක් කියන සිතුවිල්ලේ ඉඳලා බලපු නිසා නෙවෙයිද ඇටසැකිල්ල පෙනුනේ? නැත්නම් ඇත්ත ඉන්න කෙනා පෙනෙන්නේ නැත්තේ. හදාගෙන බලනවා කියන එකට සාක්ෂියක් මේ පෙන්වන්නේ. එනිසා අපට බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා ඇසේදී ඇලෙන්න ඕන දේ පිළිකුල හදාගන්න පුළුවනි. පිළිකුල් දේ ඇලිලා හදන්න පුළුවන්. ඇලෙන පිළිකුල් දෙකේම ඇලීම හදන්න පුළුවන්. ඇලෙන පිළිකුල් දෙකේම පිළිකුල හදාන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒක තමයි භාවිතීන්ද්‍රිය කියන්නේ. භාවිතා වෙනවා. ඉතින් අපි එහෙම එකක් නෙමෙයි කරලා තියෙන්නේ.
අපි ප්‍රිය කරන දේට අපි ඇලෙන අතර තව පුද්ගලයෙක් අප්‍රියයි කියලා ගැටෙන්න හදා ගන්නවා. ඉතින් භාවිත ඉන්ද්‍රියක් නෙමෙයි දර තියෙන්නේ. හැබැයි ඕක නෙමෙයි ඇත්ත භාවිත ඉන්ද්‍රිය. ඒක තේරුම් ගන්න තව ටිකක් එහාට. මෙසේ අපට තේරුම් ගන්න පුළුවනි නම් ඇස පමණක් නෙමේ කන පමණක් නෙමේ නාසය පමණක් නෙමේ දිව පමණක් නෙමේ කයද මේ ගන්නා අරමුණු ගැනීමේදී අපි ඉන්නේ ලෝකේ තියෙන දෙයක් එක්ක නොවේයි අප විසින් හදාගත්ත තැනක. ඒක තමයි බුදුදහමෙන් පෙනෙන ලස්සන රහස. අපි බලුවම ලෝකේ තියෙන දේවල් විඳින්නේ නැහැ. අපි හිතේ හදාගෙන හතුරා හදාගෙන විඳවනවා, මිතුරා හදාගෙන ඇලෙනවා. හදාගත්ත දෙයක් තියෙන නිසා අපට පරලෝ යන්න ලෝකෙකුත් තියෙනවා. අපට ඒකෙහි ඇල්ම බැහැර කරන්න පුළුවන් නම් යන්න පරලෝකුත් නැතුව යාවේ. එහෙනම් මේ විදිහට මේ ටිකක් ගැඹුරින් කල්පනා කරන්න ශබ්දය සම්බන්ධනොත් මට මේක පෙන්වන්න පුළුවන්. මගේ ළමා කාලය තුළ මම මේක හොඳට දකිනවා ශබ්දය සම්බන්ධයෙන්. නැත්නම් ගීත සාහිත්‍ය තුළත් මම මේක දකිනවා. ඇතැම් ගීතයක් සමහරුන්ට හරීම මිහිරි. එයම තවත් හරියට හරිම මිහිරි. එයම වෙන එකක් නෙවෙයි. එතකොට අපි ප්‍රගුණ කරන්නේ ශාස්ත්‍රීය ගීතේ නම් ඔහුට ඒක මිහිරි. ඔහු ප්‍රගුණ කරන්නේ කලබලකාරී සංගීතේ නම් ඔහුට ශාස්ත්‍රීය ගීතය අමිහිරි. අරක ප්‍රියයි. අර බලන්න මිහිරි දේ අමිහිරියක් කරගෙන අමිහිරි දේ මිහිරක් කරගෙන නෙමෙයි දර තියෙන්නේ. හදා ගන්න පුළුවන්. මෙන්න මේ ළමා කාලේ සිට ජීවත් වෙන්න ගියා මෙන්න මේ විදිහට අපි මේ හදා ගන්න ලෝකයක් තුළ ජීවත් වෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ මොලා විඳිනව නෙවෙයි විඳවනවා. දැන් මේ අන්ත දෙකට නොපැමිණ. වචනයක් ඒක පැහැදිලි කරන්න තියෙන්නේ. අන්ත දෙකට නොපැමිණ. මොකද්ද කරන්න ඕන? අන්න එතන තමයි සැබෑ ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රිය තියෙන්නේ. අපි ගනිමු වචනේ මෙහෙම. පිළිකුලත් අතහැර, ඇල්මත් අතහැර. පිළිකුල් සහගත දෙහි නොපිළිකුලත් අතහැර, පිළිකුල් ගත නොවන දෙහි ඇති කරන පිළිකුලත් අතහැර. අතහැර. අපට පුළුවන් නම් උපේක්ෂා සහගත වෙන්න. එතකොට ඒකත් අපි හදාගන්න දෙයක් වෙන්නේ නැද්ද? අර දෙක වෙනුවට. හිත හදන්න පුළුවන් නේද මේ පෙන්වන්නේ? දැන් අර වායේදී පිළිකුල මම, ඇල්ම මම. නමුත් මේ ආර්ය විනයේදී උපේක්ෂාව මම වෙන්නේ නැහැ. පෘථග්ජන භාවය තුළ කෙනෙකුට බලෙන් උපේක්ෂා සහගත වෙන්න ගියොත් ඒකත් මම වෙනවා. දැන් ධර්මයේ දන්නේ නැතුව ධානය වඩන්න ගියාම ධානයේදී ධානයේ මම වෙන්නේ ඒකනේ. ධානය අල්ලා ගන්නවා. අපිට මේ උපේක්ෂා සහගත විදර්ශනා උපේක්ෂා කියලා පෙන්වන්නේ වචනේ. අල්ලා නොගන්න ඉන්න පුළුවන්. එතකොට පිළිකුල් සහගත දේ පිළිකුලත් නැහැ, නොපිළිකුල් සහගත දේ නොපිළිකුලත් නැහැ. පිළිකුල් සහගත දේ ඇල්මත් නැහැ, නොපිළිකුල් සහගත දේ පිළිකුලත් නැහැ. හැම තැනකම ඉතුරු වෙලා තියෙන්නේ කුමක්ද? උපේක්ඛා පාරමිතා. උපේක්ෂාවෙන් පරතරට පැමිණි බව. ඔන්න වික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් තේරුම් ගන්න පෙර ලෝකයට අහු වෙලා හදාගත්ත ලෝකයක දුක් විඳින හැටි. මේවා ඔස්සේ ප්‍රශ්න හදාගන්න ගියොත් ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න ප්‍රශ්න වැඩි කරන දුක් සහිත සමාජයක් තවදුරටත් හැදෙන හැටි මනවින් පැහැදිලි කරනවා. අනතුරු මොකක්ද අනුශාසනාව? ඔබට නෙමෙයි භික්ෂුන්ට ඒක තියෙන මතක තියාගන්න. ඔබට නම් ඒක රාජකාරීත් එක්කලා තියෙන්න ඕන දෙයක්. ඔන්න ශ්‍රාවකින්ට ලෙන්කතුකම ආදරය දක්වන ගුරුවරයෙක් විසින් මම කියන්න කරන්න ඕන දේ ඔක්කොම කරලා තියෙනවා. ඔබට පැහැදිලි කරලා තියෙනවා. දැන් රුක් මුල් තියෙනවා, විවේක සෙනසුන් තියෙනවා, ශූන්‍යාගාර තියෙනවා. ගිහින් මේ වැඩේ කරන්න. අර කියලා දුන්නා දැන් කරන්න. බණ භාවනා.
දැන් ඔබට රාජකාරිය අතහැරලා සෙනසුනකට යන්න රුක්මලට යන්න නෙමෙයි මම කියන්නේ. රාජකාරිය දේවකාරියක් විදිහට එහෙමම කරන්න. එතනදීම ඊර්ෂ්‍යා කරන්න, වංචා කරන්න, පරිගන්න, කපටිකම් කරන්න, කූරකම් කරන්න නොයෙකුත් අදහස් ඔබේ හිතට එන්න පුළුවෙනි. ඒ ඔබට බාහිර උදව්වෙන් ඔබ පෙන්වා දීමක් නේද? නීතිය ඇරුණාම එතනින් එහාට ඔබට යන්න බෑ නේද අවංක වෙනකොට? අපි කියමුකෝ ආයතනික ප්‍රධානියෙක් කියලා. සේවකෙක් වරදක් කළා. ආයතන සංග්‍රහයේ තියෙන නීතියට අනුව දඬුවමක් කරුණාම මේ මනුස්සයාට තරහෙන් ස්ථාන මාරුවක් දෙන්න බෑ. දැන් පෘථග්ජන සමාජය කොහොමද? ඔවුනොවුන් අතර කල්ලිවාදය, මාර්ගෝපදේශකත්වය, දරුවන් ඉදිරියේ ආදර්ශමත් අයත මේ පෘථග්ජන මට්ටමේදී ඔවුන් අතර කල්ලිවාදයක් හදාගෙන කැපිලි කෙටිලි තහනම් කෙරෙහි ස්ථාන මාරු පෙස්සම් මේ සේරම තුල පවතින්නේ ලෝභ දේශ මොහ නෙවෙයිද? කෙනෙකුට තවත් කෙනෙක් රැකියාවක් කරගෙන දහසේ ජීවත් වෙනවා දකින්නකොට සතුටු වෙන්න ඕන කරුණක්. නමුත් ඕක පෙනෙන්න බැරි පුද්ගලයෙක් බොරු කේලමක් කියලා ස්ථාන මාරුවක් දාන්නේ නැද්ද? බොරු වෙස්සමක් ගහලා. අර බොරු පෙස්සම් කියන එක තුල තියෙන්නේ මොකද්ද? ආපහු ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කියන මමත්වේ නේද? ඒකයි මම එතන මතක් කරන්නේ. ඕනෑම කෙනෙකුට Tamanට සිදුවෙන අසාධාරණයක් හැමෙදී නීතියට යන්න මේකෙන් තහනමක් නැහැ. නීතියට යනවා කියන්නේ සාධාරණයක්. ඒක කියන්නේ පිළිගත් සම්ප්‍රදාය. නමුත් නීතියට යන්නේ නැතුව මුදල් හරි තුවක්කුව හරි දේශපාලන බල හරි තව මොනවා හරි පාවිච්චි කරලා අහුව ඝාතනය කරන්න ගත්තොත් එතකොට ක්‍රියාත්මක වෙන්නේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. එතකොට භාවනාවක් නැහැ. එතකොට මමත් ඒ ක්‍රියාව. මේ කරගෙන යන වැරදි වැඩ ටිකම නොකිරීම නේද මේ පැහැදිලි කරන්නේ. අන්න මේ කරුණු තේරෙනකොට අපි පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට පුද්ගලයා බෙදිලා ඉවරයි ඇස කන නාසය දිවකය කියන දොරවල් 6කට. දැන් අපි පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට සමාජයට පේන්න අපි කටයුතු කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණක් සමග. මේ අරමුණේ ගැටෙනකොට Tamanගේ තියෙන දුර්වලකම් ටික අතහරින අදහසින් අපි කටයුතු කරන්නේ. කාටද මේ භාවනාව අන්‍ය ආගමිකයෙකු තුළ තියෙන්නේ කියන්න පුළුවන්ද? නෑ. මේ විස්තර නැත්නම් කාටවත් බෑ. අන්‍ය ආගමික ඕන නෑ බෞද්ධය තුලත් කාගාවද මේ භාවනාව තියෙන්නේ? තේරුම් ගත්තේ නැත්නම් මේ මොහොතට මේ හැඟීම ආපුවම හැඟීම් වසඟ වෙලා සිහිය නැති කරගෙන ගහ ගන්න බන ගන්න කපා ගන්න කොටා ගන්න පලි ගන්න යනවා වරුණාම මෙහෙම සංයම ප්‍රතිපදාවක් තිබෙන බව අන්න බලන්න බණ අහපුවම තේරෙන්න ඕන කෙනෙක්ගේ තේරුම ඒකයි. දැන් අර මමත්වයෙන් ගැනීමෙන් කටයුතු කිරීම වශයෙන් උත් එහෙම කටයුතු නොකර වහා සංසිඳ වෙන්න ආරින එක නොකිරීම වශයෙන් උත් පෙන්වනු ලබනවා. කිරීමේදී ඇලෙනව නොකිරීමේදී අතහැරෙනවා. අම්මා හෝ තාත්තා හෝ රැකියාව හෝ මූලික සම්පත් හෝ වාහන හෝ මොකක්වත් අතහැරෙනව නෙවෙයි. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, මනාපෙන්, අමනාපෙන් ඇලීම අතහැරෙනවා. එතකොට අටලෝ දහමක් තියෙනවා දෙපැත්තට ඇලෙන ගැටෙන. ළඟදී මේ අත්දැකීම ඔබට දාලා බලන්න හම් වෙයි. මට මතකයි මම පුංචි කාලේ ලබලා තියෙනවා. දැන් බලන් ඉන්න විතරයි තියෙන්නේ ලබන්න යන්නේ නැහනේ. ඒ ගෙවල් වල පුංචි දරුවන්ගේ ගෙවල් වල තියෙන උස අත්තක ගැට ගහපු කඹ දෙකක් කඹයක්. ඒකට කියන්නේ අවුරුද්දට පාවිච්චි කරන ඔන්චිල්ලාව කියලා. මේ ඔන්චිල්ලාව පැත්තකට තල්ලු කරොත් අඩි 10ක් අඩි 9මාරක් අනිත් පැත්තට යනවා. අඩි 10ක් පැත්තකට තල්ලු කරොත් 9මාරක් අනිත් පැත්තට යනවා. ඒක එක පැත්තට දහවන එකක් නෙමෙයි මේ වංචිල්ලාව කියන්නේ ඒහා සමාන ප්‍රමාණයක් අනිත් පැත්තට යන එකක්. මේ මධ්‍යස්ථ භවයේ ඉන්න බැරුවම ලාභයේ ඇලුනොත් අලාභයේ ගැටෙන එක, නින්දාවේදී ගැටුනොත් ප්‍රශංසාවේ ඇලෙන එක මේ විදිහට දෙපැත්තට යන එකක්. ඒහා සමාන ප්‍රමාණයකින් උදම් මැනුවොත් දුක් වෙන්න සිද්ධ වෙනවා. මම දකින්නේ නිසා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසන්නතා ආසයසත් දෙපැත්තට වෙන ඔන්චිල්ලාවක් වගේ. දැන් පෘථග්ජනයයි කියන්නේ මේ ඔන්චිල්ලාවේ දෙපැත්තට පැදවෙන වේගය වැඩි කරන්න. එන්න වැඩි කර ගන්නවා. ඔය අපි ළමා කාලේ නැවත නැවතත් අල්ලු කරනවා වැඩිපුර ඈත යන්න.
දැන් මේ තල්ලු කිරීම අතහැරියොත් කොහෙද මේක නතර වෙන්නේ? වම් පැත්තට ගියහා ප්‍රමාණයට පොඩ්ඩක් අඩුවෙන් දකුණු පැත්තට යනවා. ඊට පස්සේ ආයෙ වම් පැත්තට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් යනවා. මෙහෙම ඇවිදින් නතර වෙන්න ඕන කොතනද? මධ්‍ය ලක්ෂයේ. දැන් දෙපැත්තට යාමක් තියනවාද? එතකොට ඔන්චිල්ලාව නතර වෙනවා. ඔබත් මේ ලාභය අලාභය සැප දුක නින්දා ප්‍රශංසා මමත්වෙන් ගන්න නැත්නම් ඔබ නතර වෙනවා උපේක්ෂාවේ. දැන් අර ලෝ ධර්මයන්ට අපට රිදවන්න බෑ. දැන් යන්න පරලෝකුත් නැති වෙයි ඔය වෙනකොට. මොකද මනෝද්වාරයක් නැත්නම් යන්න පරලෝක් නැහනේ. පංචද්වාරය බින්දෙනකොට මනෝද්වාරයක් තියෙන නිසා තමයි කෙනෙකුට ප්‍රතිසන්දියක් තියෙන්නේ. ඒ නිසානේ ආධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආයතන කියන්නේ බාහිරින් පේන ඇහැ කන නාසය දිවකය නෙමෙයි. ඒවා ගන්න මුල් වෙන්නා වූ චක්කුසෝත ගාන જીවහා කාය ප්‍රසාද. එබැවින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුල ඔබ හැම දිනාට එදිනෙදා කර්තව්‍ය කරමින් මුලින් හදාගත්ත දුර්වලකමක් අඩුපාඩුකමක් තුල Taman විඳවන බව පැහැදිලි කරලා දෙනවා. එයින් මිදෙන්න වර්තමාන මොහොතේ සතිමත් වෙන්න වීරියවන්ත වෙන්න ඇලී යන්නට වෙනුවට අතහරින්න උත්සාහ කරන්න උගන්වනවා. එතකොට ආපහු මධ්‍යස්ථානයකට යන්න ඕනෙත් නැහැ, ස්පියා ගන්න ඕනෙත් නැහැ. ඇස් අරගෙනම භාවනා කරන්න පුළුවන්. කරලා බලන්න ප්‍රතිඵල තියනවාද කියලා. වර්තමානයේ පවතින වාතාවරණයන් ගැන පවා නොසලකා අපට සවන් දින්නට පැමිණීම පිළිබඳව ඔබ හැම දිනාට ස්තුතියක් ප්‍රශංසාවක් පුණ්‍යානුමෝදනාවක් කරමින් එසේ නැතත් ඔබට මේ නරඹන්න ලැබෙනවා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් පැහැදිලි කරන්න හදාපු කාරණේ පුද්ගල විභේදනය. පුද්ගලයෙක් වශයෙන් ගන්න නැතුව පුද්ගලයා අසකරනාසය දිවකය කියලා හයකට බෙදලා හයෙන්ම සංවරණ හැටි පැහැදිලි කරපු ප්‍රතිපදාව තේරුම් ගැනීම තුළින් ඔබ පුද්ගල සංවරයේ ඉක්මවා යන ආර්ය විනයෙහි ඉක්මන පුද්ගලයෙක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානීය සිදු කිරීම සඳහා මුල්ලේරියාව නවනගරයේ හිඹුටාන අංක 159 නිවසේ පදිංචි ඥාන කොටිගල මහත්මිය මිල්ටන් කොටිගල මහතා යන දෙමාපියන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය තරංගා සුභාසිනී කොටිගල, චමිලා සුදර්ශනී කොටිගල, නලින් චින්තක කොටිගල යන දූ පුතුන්ටත් ඒ අයගේ පවුලේ සැමටත් සියලු ග්‍රහාපල දුරු වී නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දැන්ට පවතින මහා ව්‍යසනයක් වූ කොරෝනා රෝග හැකිතාක් ඉක්මනින් මුළු ලොවින් පහව ගොස් සැමට බියසක නැති නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා. ප්‍රඥා නාලිකාවේ නිවැරදි බුදුදහම සත්‍ය ලෙසටම අවබෝධ කර ලෝ සතුන් අවිදු අඳුරේ මුදවාලන්ට වෙරදරන දායකත් දරූ පින්වතුන්ගේ කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේලා පැතූ බෝධියකට පත් වේවා. එසේම දායකත් දරූ පින්වතුන්ගේ දෙපාර්ශ්වයේ මියගිය මව්පියන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන්ට කැමැතිසේ මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයත් ලෝකයක් සුරකින්න දෙවියන්ද ධර්ම ශ්‍රවණය කළ දායකත් දරූ සැමට දේශනාව සිදු කිරීමට උපකාර කළ සැමටත් මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවි සැනසෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා.